ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොත යා කරන අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. ඔබ දන්නවා අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය සහ දියවැඩියාව හෙවත් මදුමේහය ගැන අප ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරනවා කියලා. එකම පාඩමක් පියවර දෙකක් හැටියටයි විකාශය වන්නේ. type 1 පළවෙනි කාණ්ඩයේ දියවැඩියාව. ඔබ මේ ඊගව රූපයට මම හිතන්නේ ඇහැ ගෙනිච්චොත් මේක විශේෂයෙන්ම වැඩියෙන් හැදෙන්නේ ළමයින්ට. ඒක තමයි මේ රූපේන උත්පෙන්නුම් කරන්නේ. නමුත් මේක වැඩිහිටියන්ට උනත් එන්න පුළුවනි. දැන් ඔබට පේනවා වම් අත පැත්තේ තියෙනවා සාමාන්‍ය අග්නාශයක්. ඒකේ තියෙනවා අර ඇල්ෆා සෛල, බීටා සෛල ඒ අග්නාශයේ තියෙනවා. ඉතින් මේවා රුධිර වාහිනී වලට ස්‍රාවය වෙනවා. මේ තියෙන පින්තූරෙන් අර ඇතුලේ තියෙන්නේ ඒ ඉන්සුලින් රුධිර වාහිනී වලට ස්‍රාවය වෙලා. දැන් සමහර අයගේ නොයෙකුත් හේතු මත මේකට ඉංග්‍රීසි වචන කියන්නේ ඔටෝ ඉමියුන් කියලා. තමන්ගෙම ප්‍රතිශක්ති පද්ධතිය තමන්ගේ සමහර සෛල ආගන්තුක කියලා හිතලා ඒවට ප්‍රතිදේහ හදලා ඒවා විනාශ කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි මේ type 1 diabetes එකේදී ඇති වෙන්නේ. ඔබට පේනවා ඇති අර හොඳට තිබිච්ච බීටා සෛල මේකේදී හානි වෙලා විනාශ වෙලා යනවා කාලයත් එක්කම. දෙවෙනි කාණ්ඩය තමයි සාමාන්‍යයෙන් සුලභවම තියෙන දියවැඩියා කාණ්ඩය. මේකෙදි හැබැයි වෙන්නේ ටිකක් වෙනස් දෙයක්. මේකෙදි ඉන්සියුලින් හෝමෝනේ නැත්තටම නැත්තේ නැහැ. ඉන්සියුලින් තියෙනවා. ඉන්සියුලින් තියෙනවා උනාට මෙතන යතුරයි අගුලයි අතර නිකන් ඉංග්‍රීසි වචන කියන්නේ මිස්මැච් එකක් වගේ කියලා. හරියට ඒක මැච් වෙන්නේ නැහැ. ඒකට කියනවා ඉන්සියුලින් ප්‍රතිරෝධය. එහෙම නැත්නම් ඉන්සියුලින් රෙසිස්ටන්ස් කියන මේ ඒක සංසිද්ධිය තමයි එතනදී සිද්ධ වෙන්නේ, මුලින්ම සිද්ධ වෙන්නේ. ඉතින් ඉන්සියුලින් සංසිද්ධිය මේ ප්‍රතිරෝධ සංසිද්ධිය නිසා දැන් යතුර හරියට වැටිලා මේ අගුල ඇරෙන්නේ නැති වුනහම ඒ දේම තමයි වෙන්නේ. අපේ ග්ලූකෝස් ඇතුළට යාම වළකිනවා සෛල ඇතුළට. එතකොටත් ග්ලූකෝස් වැඩි වෙනවා. නමුත් මුල් අවස්ථාවේදී type 2 diabetes දෙවෙනි කාණ්ඩයේදී වැඩියාවේදී ඉන්සියුලින් තියෙනවා. හැබැයි මේ කාලයත් එක්කම ග්ලූකෝස් ගොඩාක් වැඩි වෙනකොට තව සංසිද්ධියක් වෙනවා. ඒකට තියෙන වචනේ ඉංග්‍රීසි වචනේ තමයි ග්ලූකෝටොක්සිසිටි කියන එක. ඒ කියන්නේ ග්ලූකෝස් ශරීරයට විස වගේ වැඩ කරන විශේෂයෙන් මේ අග්න්‍යාශයට ග්ලූකෝස් විෂ වීමත් සමග ඉන්සියුලින් හැදෙන එක කාලයත් එක්කම බීටා සෛල වල හොඳටම අඩු වෙලා කල් යනකොට ඇත්තට අර දෙවෙනි කාණ්ඩයේ දියවැඩියාවේදීත් ඉන්සියුලින් ප්‍රමාණය ශරීරයේ ඉතාම අඩු තත්ත්වයට පත් වෙනවා. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඇඟේ පිහිටලා තියෙනවා මොනවා හෝ දේහ ක්‍රියාවලිය වලට අවශ්‍ය කරන යම්කිසි ශ්‍රාවයක්. මොනවා හරි ශ්‍රාවයක් නිකුත් කරන්න පුළුවන් හැඩ ගැහිලා තියෙන අවයවයක් තමයි ග්‍රන්ථියක් කියලා කියන්නේ. ඒ ග්‍රන්ථි කොටස් දෙකකට බෙදෙනවා. ඒ බෙදන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි සහ බහිරාසර්ග ග්‍රන්ථි කියලා. අග්න්‍යාශය කියන එක පවතින්නේ උදර කුහරේ. ඔන්න ඒකට පොයින්ට් එකක් විදිහට ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ ආමාශයට පහලින්. එතකොට පොයින්ට්ස් දෙකයි. ඊට පස්සේ ග්‍රහණි නැම්ම තුල මේ ග්‍රන්ථියේ විශාල කොටසක් පිහිටනවා. අග්න්‍යාශයත් ඔබට මං හිතන්නේ රූප රාමුවකින් පේනවා. අනිත් මේකේ අර ශුද්‍ර ව්‍යුහය මෙතන මේ රූපයෙන් පෙන්නනවා. අර මෙතන තියෙන අර මේ ද්වීපිකාවක්. ඒකට ඉංග්‍රීසි වචනේ අතර අයිලට්. අයිලට් කියන්නේ පොඩි නිකන් අර අයිලන්ඩ් එකක් කියන්නේ දූපතක් නේ. ඒ වගේ දූපත් පොඩි දූපත් වගේ දේවල් වගේ මේක. ඒ වගේ කොටස් වල තමයි අර එන්ඩෝක්‍රයින්. එහෙම නැත්නම් නිර්නාල ග්‍රන්ථි අග්න්‍යාශය වෙන්නේ මේවා. මේවා ඇතර හොඳ රුධිර සැපයුමක් තියෙනවා. මොකද ඒවා නාල නැහැ, කෙලින්ම රුධිරයට තමයි එන්නේ හෝමෝන. අර මෙතුමා කිව්වා ඇල්ෆා සෛල, බීටා සෛල මේවා තමයි තියෙන්නේ. ලෙඩේට ප්‍රධානම හේතුව මේ මුත්‍රා එක්ක සීනියාම නෙමෙයි. ඒක ද්විතීක ගැටලුවක්. ප්‍රධානම හේතුව තමයි ලේවල සීනි වැඩිවීම. ඉස්සරම අපේ මුතුන් මිත්තු හිතුවේ දියවැඩියාව කියන්නේ මුත්‍රාවල ලෙඩක් කියලා. මොකද මුත්‍රානේ කාලේ පරීක්ෂා කරන්න හැකියාව තිබුණේ. ඉතින් මුත්‍රාව චුට්ටක් කටේ ගාලා එහෙම නැත්නම් මුත්‍රා ටිකක් බිමට දාලා කූඹියනවද මේ මුත්‍රා වලට මේ කියලා ඒකට කූඹි ආකර්ෂණය මගින් ඒ වගේ ක්‍රම වලින් තමයි ඉස්සරම ඉතිහාසයේ දියවැඩියාව අර රෝග නිශ්චය කළේ. මෙතන ඉන්නවා මැද්දේ අග්න්‍යාශයේ ඉන්නවා හරියට මෙයා තමයි නායකයා.
එතකොට අග්න්‍යාශයෙන් සිද්ධ වෙන්නේ ඇත්තට මේකට ප්‍රධානම හේතුව තමයි අපේ පරිණාමයටම යන්න පුළුවන් ඇත්තටම. පරිණාමයෙන් ගත්තම අපි කැලෑවල් වල ඉඳන් යාවේ. එතකොට ඒ කාලේ අපේ තිබුණ ජීවන රටාව තමයි hunter gatherer. එක්ක අපි දඩයම් කළා මේ ආහාර ගන්නවා. එහෙම නැත්නම් ගස් වලින් පලා ගඩා ගෙඩි වගේ කඩාගෙන ඒ වගේ කනවා. පස්සේ තමයි මේ අපේ ජීවීන් අර පරිණාමයෙන් පස්සේ අපි මේ සත්තු ඇතිකරන්න, ගවිතැන් කරන්න එහෙම වෙනස් වෙන ජීවන රටාව. නමුත් හිතන්න දැන් අපි හන්ට ගෙදර ජීවන රටාවකදී අපිට ගොදුරක් ලැබුණොත් අපි පලා මොකක් හරි කඩාගත්තොත් තමයි අපිට ආහාර ලැබෙන්නේ. එතකොට අපි ඒ වෙලාවේදී ආහාර ගන්න ඕනේ අපිට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා. මොකද එතනින් පස්සේ තව කොච්චර පැය ගාණක්, දවස් ගාණක් සමහර ආහාරයක් නැතුව ඉන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් මේකට ලස්සන්ට හැදෙන්න තමයි මේ ඉන්සියුලින් හෝමෝනය හැදිලා තියෙන්නේ. මොකද අපි ගන්න ආහාරවල තියෙන කාබෝහයිඩ්‍රේට් බිඳ හෙලලා අර අපේ ගුරුතුමා කිව්වා වගේ හැදෙන ග්ලූකෝස් අපි මේක ස්ටෝ කරන්න ඕනේ. එහෙම නැත්නම් ගබඩා කරන්න ඕනේ. අපිට කැම ලැබෙන්නේ නැති වෙලාවට ගන්න පුළුවන් වෙන්න. දියවැඩියාවට ලාක්ෂණික රෝග මේ සංකූලතා විශේෂයෙන්ම ඇස්වලට, වකුගඩු වලට, කකුල් වලට දියවැඩියාවේදී පමණක් ඇතිවන ලාක්ෂණික සංකූලතා ඇති වෙනවා. මේ තියෙන දියවැඩියාව නිසා හානියට පත්වෙච්ච දෘෂ්ටි විතානයක්. ඉතින් මේ තත්ත්වයට අපි කියනවා ඩයබටික් රෙටිනෝපති කියලා. ඒවට අපි කියනවා මයික්‍රෝවැස්කියුලර් කොම්ප්ලිකේෂන්ස්. මයික්‍රෝ කියන්නේ ශුද්‍ර ලේන ආහාර වලට හානි වීමෙන් ඇතිවන සංකූලතා. ඊගාවට තව කොටසක් ඇති වෙනවා ලොකු ලේන ආහාර වලට හානි වීමෙන් ඇතිවෙන ඒවා තමයි ඉංග්‍රීසි වචන කියන්නේ මැක්‍රෝවැස්කියුලර් කොම්ප්ලිකේෂන්ස් කියන එක. විශේෂයෙන් හෘදයාබාධ අංශභාග වැනි තත්ත්වයන් තමයි මේකට දෙන්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් අපේ වෛද්‍යතුමා පැහැදිලි කරන්නේ මේ සඳහා මෙට්‍රොෆෝමින් කියන ඖෂධය දෙනවා කියලා. මෙට්‍රොෆෝමින් වලින් කරනු ලබන්නේ මෙන්න මේ ඉන්සුලින් සඳහා මේ ප්‍රතිග්‍රාහකවල තියෙන සංවේදීතාවය වැඩි කරලා දෙනවා. විශේෂයෙන් මෙට්ෆෝමින් ගත්තොත් නම් දීර්ඝකාලීන සංකූලතා නැත්තටම නැති තරම්. හුඟක් දියවැඩිය ඖෂධවල දීර්ඝකාලීන සංකූලතා නැහැ. සුලභව භාවිතා කරන මෙට්ෆෝමින්, සල්ෆනයිල් යූරියා වැනි ඒවට නම් ඇත්තෙම නැති තරම්. විශේෂයෙන්ම තව අපේ තියෙන හෝමෝන වර්ග ස්ට්‍රෙස් හෝමෝන් කියලා ඇඟේ. ඒ ස්ට්‍රෙස් හෝමෝන් කියන්නේ අපි හරි ඇඟ බයක් ඇතිවෙච්ච පීඩනයක් ඇතිවෙච්ච වෙලාවේදී ස්‍රාවය වෙන හෝමෝන. ඒ වෙනොත් ග්ලූකෝස් වැඩි කරනවා. මොකද එවැනි අවස්ථාවක අපේ ශරීරයේ ශක්තිය අවශ්‍යයි. අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වුණු ගුරු මණ්ඩලය මා හඳුන්වා දෙන්නම්. දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශේෂඥ වෛද්‍ය විද්‍යාජෝති ප්‍රසාද් කටුලන්ද මහත්මයා ආයිබෝවන් කියලා පිළිගන්නවා ටෙලිවිෂන් ඉස්කෝලේට. ඒ වගේම අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක මහත්මයා ඔබත් ආයිබෝවන් කියලා ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා. එතුමා ජීව විද්‍යා විශේෂ ක්ෂේත්‍රයේ ඉතා ප්‍රකට ගුරුවරයෙක්. එතුමාගේ ශිෂ්‍යයන්, එතුමාගෙන් ජීව විද්‍යාව ඉගෙනගත්ත ශිෂ්‍යයන් දහස් ගණනක් ඉන්නවා වෛද්‍යවරුන් බවට පත් වෙලා. ඒකත් මතක් කරන්න ඕනේ. අපි අද පාඩම පටන් ගමු නවත්තපු තැනින්. තිස්ස ජනනායක ගුරුතුමා. ටයිප් 2 කියන දියවැඩියාව තියෙනවානේ. මේකට කියනවා ඇත්තටම ඉන්සියුලින් ඉන්ඩිපෙන්ඩන්ට් ඩයබෙටික් මෙලිටන්සිස් කියලා. එතකොට ඒකෙන් කියවෙන්නේ මේකට මේ ඉන්සියුලින් දෙන්න ඕනි නෑ. අග්න්‍යාසයට ඉන්සියුලින් හදන්න පුළුවන්. නමුත් ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ මේ රෝගී තත්ත්වය එන්නේ මැදිවියේ සිට ඉදිරියට තමයි බොහෝ විට දැන් අපේ වෛද්‍යතුමා පැහැදිලි කළා ඒක ඉස්සර එහෙම කිව්වට දැන් ළමයින්ටත් මේ ටයිප් 2 දියවැඩියාව එනවා කියලා. පොත්පත්වල තියෙන ආකාරයට ගත්තොත් දරුවන්ට වැඩිපුර එනවා කියලා තියෙන්නේ ලදරු සහ ළමා වයසේදී එනවා කියලා තියෙන්නේ ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් ඩයබෙටික් මෙලිටන්සිස් කියන එක. එහෙම තමයි කෙටියෙන් කියන්නේ.
එතකොට ඒ ටයිප් මේක ටයිප් 2 කියනවා මේක ටයිප් 1 කියනවා. ලදරු සහ ළමා වයසේ ඉඳන්ම මේ රෝගී තත්ත්වය එනවා. එතකොට මෙන්න මේකට තමයි මම කිව්වේ අර මෙට්ෆෝමින් කියන ඖෂධයක් දෙනවා ඊට අමතරව ඉන්සියුලින් කියන ඖෂධයක් දෙනවා. ඒ දෙකම දෙනවා. එතකොට මේ ලදරු හෝ ළමා වයසේදී තියෙන ප්‍රශ්නේ තමයි මේ එන දියවැඩියාවේදී මම කිසිලා කියවනේ මේකෙදී ඉන්සියුලින් හදනවා ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය අඩුයි. මේකෙදී ඉන්සියුලින් හදන්නෙම නැහැ. ඒකට හේතුව තමයි මේ අග්න්‍යාසයේ මං කිව්වනේ තියෙනවා කියලා බීටා සෙල්ස් කියලා જાතියක් මෙහෙම. ඒ බීටා සෙල්ස් කියන જાතිය සම්පූර්ණයෙන්ම ඒ කුඩා කාලයේදීම එයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇති වෙන දෝෂයක් හින්දා අග්න්‍යාසයේ බීටා සෙල්ස් විනාශම වෙලා යනවා. ඒක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඔටෝ ඉමුන් ඩිසීස් කියලා. ඒකේ පරිවර්තන වචනේ අලුතින් දාලා තියෙනවා සොයං ප්‍රතිශක්තිකරණ රෝග කියලා. ඒ කියන්නේ එයාගේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් හඳුනා ගන්න ඕනි විස බීජ. ඊටාම කනගාටුදායක ලෙස එයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අර අග්න්‍යාසයේ තියෙන බීටා සෛල විස බීජයක් ලෙස හඳුනා ගන්නවා. හඳුනාගෙන බීටා සෛල විනාශ කරනවා. බීටා සෛල මුළුමනින්ම විනාශ වෙලා ගියාම ඉන්සියුලින් හැදෙන්නෙම නැහැ. එතකොට ඒ අයට මෙට්ෆෝමින් දීලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම ඉන්සියුලින්ම දෙන්න ඕනි. ඉතින් එතකොට මේ ඉන්සියුලින් එක පිළිබඳ තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ඊටාම වැදගත්ම ප්‍රශ්නේ. ඉන්සියුලින් කියන ඖෂධය දැන් අපිට ඖෂධ ලබා දෙනකොට ක්‍රම කීපයක් තියෙනවානේ. මේ මුඛ මාර්ගයෙන් දෙනවා නම් අපි කියන ඕරල් කියලා. එතකොට මේ ඉන්ජෙක්ෂන් එකක් විදිහට විදින්නත් පුළුවන්. මේ ඉන්සියුලින් කියන ඖෂධයේ කිසිම හේතුවක් නිසා ඕරලි නැත්තම් මුඛ මාර්ගයෙන් දෙන්න පුළුවන් දුන්නට වැඩක් වෙන්නේ නැහැ. ඒකත් විශේෂම දෙයක්. ඒතර මේ පොඩි ළමයින්ට ඔයක හරිය ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලදරු අවදියේ ඉඳන් බැරි වෙලාවත් මේ රෝගේ ආවොත් අනිවාර්යෙන්ම මේ ඉන්සියුලින් දෙන්න ඕනි. වෙන දෙන්න පෙත්තක් නැහැ. ඉන්සියුලින් මුඛ මාර්ගයෙන් දුන්නොත් ඉන්සියුලින් කියන්නේ ප්‍රෝටීනයක්. ඒක ආමාශයට ගියොත් ප්‍රෝටීනේ සම්පූර්ණයෙන් විනාශ වෙනවා. එතකොට ඒක වැඩක් වෙන්නේ නැහැ. එතකොට මේක ඉන්ජෙක්ෂන් එකක් විදිහටම තමයි දෙන්න ඕනි. හැම යටට තමයි විදින්න වෙන්නේ. එතකොට මේ රෝගේ ආපු ළමයාට මේ රෝගේ හඳුනාගත්තේ අපි හිතමුකෝ අවුරුද්දෙන් කියලා. එදා ඉඳන් මුළු ජීවිත කාලය පුරාම උදේ හවස උදේ හවස උදේ හවස උදේ හවස ඉන්සියුලින් විදින්න ඕනේ. එතකොට මුලදී වෛද්‍යවරු අර හොස්පිටල් එකේදී විදින්න කියලා දෙනවා. පස්සේ ඉතින් දවස ගානේ හොස්පිටල් යන්න බෑනේ. ඒ හින්දා මොකද කරන්නේ? ඒකට වෙනම කිට් එකක් හදලා දීලා තිනවා. මේ පෑනක් වගේ උපකරණයක් ඉන්සියුලින් බට ටික දාලා මෙතෙන්ට තමයි විදගන්නේ. Taman තනියමනේ විදගන්නේ. මෙතෙන්ට විදගන්නවා උදේට. ඊට පස්සේ ආපහු හවසට මෙතෙන්ට විදගන්නවා. ඕක තමයි කරන්නේ. ඉතින් අපි අවුරුදු 50ක් ජීවත් වුණායි කියලා මුළු අවුරුදු 50ම මේ ඉන්සියුලින් එක අනිවාර්යයෙන්ම විදින්න වෙනවාම තමයි. ඒ ඇර මේ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මේට වෙන විසඳුමක් නැහැ. ඒ කියන්නේ ඉන්සියුලින් ඇඟ ඇතුලේ හැදෙන්නෙම නැහැ. ඒක පොඩි කාලේ ඉඳන්ම අග්න්‍යාසයේ තියෙන බීටා සෛල වලට අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඇති කරන ඇටැක් එකක් හින්දා අග්න්‍යාසයේ බීටා සෛල විනාශ වෙලා ඉන්සියුලින් හැදෙන්නෙම නැතුව යනවා. ඒක මේ වැඩිහිටි අවදියේ දින එකක් නෙමෙයි. වැඩිහිටි අවදියේ තියෙන්නේ ටයිප් 2 කියන එක. මේ කියන්නේ මැදිවියේ ඉඳන් ඉස්සරහට ඒකෙදි ඉන්සියුලින් හැදෙනවා. ඉන්සියුලින් සෛල වලට දක්වන මේ සංවේදීතාවය අඩුයි. ඒතර අර මෙට්ෆෝමින් වලින් කරගන්නේ ඒ සංවේදීතාවය වැඩි කරලා ඉන්සියුලින් සෛල අස්සට ගමන් කරගන්න එක වැඩි කරගන්න එකයි. ඉතින් ඒතර මේක ටිකක් ළමයින්ට හරිම නිකන් අමාරු වැඩක්. හැබැයි ඒක දැන් අය උසස් පෙළ වගේ මට්ටමේ ඉන්න සමහර දරුවෝ ඉන්නවා ඉන්සියුලින් එහෙම විදගන්න අය. ඒගොල්ලන්ට දැන් ගාණක් නැහැ. ඒ කියන්නේ අවුරුදු ගාණක් විදලා පුරුදු වෙලා දැන් ගාණක් නැහැ. ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. ටයිප් 1 හෙවත් ලදරු හෝ ළමා අවදියේදී ඇතිවන දියවැඩියාව අපිට මේ ගොඩාක් වාර්තා වෙන්නේ නැහැ.
ඒක බොහොම අඩු ප්‍රතිශතයකින් තමයි වාර්තා වෙන්නේ. දැන් දියවැඩියාව කියපුවම වැඩිපුරම වාර්තා වෙන්නේ type 2 හෙවත් මැදිවියේදී ඇතිවන දියවැඩියාව. එතකොට දැන් එවැනි අවස්ථාවක අර දැන් පොඩි ප්‍රශ්නයක් ඇති වෙන අවස්ථාවක් කියනවනේ. අපි කියනවානේ මේ දියවැඩියාවට ඉන්සුලින් දෙනවා. හැබැයි ඉන්සුලින් මුඛ මාර්ගයෙන් දෙන්න බෑ කියලා. එතකොට ළමෙක් ඇවිල්ලා මට කියනවා අපේ සීයට දියවැඩියාව තියෙනවා. සර් කිව්වට බෙහෙත් දෙන්නේ මුඛ මාර්ගයෙන් තමයි. බෙහෙත් පෙතිනේ දෙන්නේ කියලා. ඒතර එතන පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ තමයි මැදිවියේ ඉන්න ඉඳන් වහළු විය දක්වා තියෙන දියවැඩියාව හෙවත් type 2 කියන එකේදී ඉන්සියුලින් හැදෙනවා. ඒ ඉන්සියුලින් සෛලසට යන එක අඩුයි. යන එක ෆැසිලිටේට් කරන්න තමයි නැත්නම් උත්තේජනය කරන්න තමයි මෙට්ෆෝමින් දෙන්නේ. ඒතර මෙට්ෆෝමින් විතරක් දුන්නාමත් ඇති. මෙට්ෆෝමින් මුඛ මාර්ගයෙන් දෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ඊළඟට මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් එනවා. ඒ තමයි මේ දියවැඩියාව නිසි පාලනයකින් තොරව කාලයක් තිබ්බොත් ඇතිවන ප්‍රශ්න මොනවද කියන එක සමහර වෙලාවට අවයව වලට බලපාන ආකාරය මේ මාකින් ස්කීම් වල අහලා තියෙනවා. ඒතර ඒ නිසා මම ඒකේ තියෙන දේවල් ටික මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙම වෙනවා. මේවට සමහරවිට විද්‍යාත්මක හේතු කියලා අහන්නත් පුළුවන් සාමාන්‍ය පෙළ පන්තිවලදී. ඒ තමයි මේ දැන් මේ දියවැඩියාව තියෙනකොට මෙන්න මේ type 2 කියන දියවැඩියාව තියෙනකොට පළවෙනි එක තමයි මුත්‍රාවල සීනි ඇති වෙනවා. මුත්‍රාවල සීනි ඇති වෙනවා. දෙවෙනි එක මුත්‍රා කරන වාර ගණන වැඩි වෙනවා. තුන්වෙනි එක පිපාසය ඇති වෙනවා. අධික ලෙස. හතරවෙනි එක දේහ බර අඩුවීම. මෙන්න මේ ටික ප්‍රධාන වශයෙන්ම ඇති වෙනවා. ඒ හින්දා මම මේ ඒවටත් එක්ක හේතු පැහැදිලි කරන්න යන්නේ. දැන් මේ මුත්‍රාවල සීනි තියෙන ප්‍රධාන හේතුව තමයි අපි කියවනේ රුධිරයේ තියෙනවානේ ග්ලූකෝස් යම්කිසි මට්ටමක්. ඒ මට්ටමට වඩා ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනකොට ශරීරයේ බලනවා කොහොම හරි මේ වැඩිපුර තියෙන ග්ලූකෝස් ටික දැන් හරියට වැඩේ කරනවා නම් මේ පේශි සෛලයි මේද සෛලයි යක්මාවේ තැම්පත් කරනවනේ. දැන් ඒක වෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒකින්දානේ ග්ලූකෝස් වැඩි වෙන්නේ. වෙන මොනවා හරි ක්‍රමයකට මේක ශරීරයෙන් අයින් කරන්න. ඒතර ගන්න හොඳම විකල්පය තමයි මුත්‍රා සමග ග්ලූකෝස් පෙරිලා යනවා. මම හිතන්නේ මීට කලින් ටෙලිවිෂන් ඉස්කෝලේ පාඩමකදී මම මේක කියලා දුන්නා. ඒ කියන්නේ අර ගුච්චිකාව කියන එකෙන් මේ පෙරිලා එනකොට රුධිර වාහිනිය වලින් ග්ලූකෝස් එනවා. ඒ ආවට ඒ ග්ලූකෝස් ටික ආපහු රුධිරයට උරා ගන්නවා. ඒ සාමාන්‍ය ගානට ග්ලූකෝස් තියෙනවා නන්නේ. දැන් වැඩිපුර තියෙනවා නම් ඒ අර පෙරිලා යන ටික උරා ගන්න නැතුව ඉන්නවා. ඔහේ ගියාවේ. එතකොට අපේ රුධිරේ තියෙන ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්නේ නැතුව තියාගත්ත හැකි. එතකොට රුධිරේ මේ මුත්‍රාවල ග්ලූකෝස් තියෙනවා. පොඩි රූපයක් නිකන් ඇඳලා පෙන්නුවොත් මෙහෙම මම නිකන් සාමාන්‍ය රූප සටහනක් අර ගිය පාර එකටත් එක්ක සම්බන්ධ වෙන්න අඳින්නම් මෙහෙම. මේක සිදු වෙන්නේ වකුගඩුවේ වෘක්කාණුවේ. මෙතන තියෙනවා නම් මේ ගුච්චිකාව කියන රුධිරකේශනාලිකා ජාලය මෙහෙම. දැන් මේකෙන් මම එදා පැහැදිලි කරපු දෙයමයි මේ අදත් කියන්නේ. මෙතනින් මේ විදිහට මේ රුධිරයේ තියෙන අපද්‍රව්‍ය පෙරිලා යනවනේ. මං කිව්වනේ එදා ඒ පාඩමේදී ග්ලූකෝසුත් මෙහෙම එනවා කියලා. එතකොට මෙහෙම ආපහු මේක දිගේ යනකොට ඒ එන ග්ලූකෝස් ටික ඔක්කොම ආපහු රුධිරයට උරා ගන්නවා. ආපහු රුධිරයට උරා ගන්නවා. හැබැයි රුධිරේ ඕනිමට වඩා ග්ලූකෝස් තියනවා නම් මෙහෙම උරා ගන්නේ නැහැ. ඒතකොට ඒ ටික ආපහු උරා ගත්තොත් කොහොමද ආයෙත් රුධිරේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවනේ. ඒ නිසා ඒ ටිකට ඔහේ යන්න අරිනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් විභාගවලදී අහනවා මේ ඒ විභාගත් කියන ඒවා ගැනත් අපි මෙතෙන්දී සැලකිලිමත් වෙන්න ඕනිනේ. එක ලකුණක් දෙකක් හරි අපිට ඒකෙන් ලැබෙනවානේ.
මෙන්න අහන ඒවා. නිරෝගී මිනිසෙකුගේ රුධිරයේ ග්ලූකෝස් තිබේද? ඒකයි පළවෙනි ප්‍රශ්නේ. නිරෝගී මිනිසෙකුගේ රුධිරයේ ග්ලූකෝස් තිබේද? ඔව්. කිසි ප්‍රශ්නයක් නැහැ. නිරෝගී මිනිසෙකුගේ ගුච්චිකා පෙරණේ ග්ලූකෝස් තිබේද? මොකද ගුච්චිකා පෙරණේ කියන්නේ මේකෙන් පෙරිලා එන එකේ තියෙනවා. මේ රුධිරයේ තියෙනවා ගුච්චිකා පෙරණේත් තියෙනවා. ඊට පස්සේ අහනවා නිරෝගී මිනිසෙකුගේ මුත්‍රාවල ග්ලූකෝස් තියනවාද? උත්තරේ නැහැ. ඒකට හේතුව පෙරිලා එන ටික අහපව උරා ගන්නවා. හැබැයි රෝගී පුජ්‍යලයකගේ මුත්‍රාවල ග්ලූකෝස් තියෙනවා. එතකොට දැන් රෝගී පුජ්‍යලයක් ගත්තොත් ඔයගේ කම්බිනේෂන් දෙනවා විභාගයට. රෝගී පුජ්‍යලයක් ගත්තොත් රුධිරයේ තියෙනවා ග්ලූකෝස්, ගුච්චිකා පෙරණේ තියෙනවා ග්ලූකෝස්, මුත්‍රාවලත් ග්ලූකෝස් තියෙනවා. රෝගී කෙනෙක් නම්, නිරෝගී කෙනෙක් නම් රුධිරයේ තියෙනවා ග්ලූකෝස්, ගුච්චිකා පෙරණේ ග්ලූකෝස් තියෙනවා, මුත්‍රාවල ග්ලූකෝස් නැහැ. එතකොට මුත්‍ර සාම්පලයක් අරගෙන කරනවා පරීක්ෂණයක්. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මුත්‍ර සාම්පලය අරගෙන මෙන්න මුත්‍ර සාම්පලය. මේකට දානවා බෙනඩික් කියන ද්‍රාවණය තමයි දාන්නේ. බෙනඩික් ද්‍රාවණය දාපු ගමන් මුත්‍රා සාම්පලේ නිල් පාට වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක රත් කරනවා. රත් කරපුවාම මේකේ පාට ටික වෙනස් වෙනවා. කොළ පාට වෙනවා, කහ පාට වෙනවා. ඊට පස්සේ අන්තිමට මේක මෙන්න මේ වගේ වෙනවා. ගඩොල් රතු පාට අවක්ෂේපයක් බවට පත් වෙනවා. පත් වුණාම අපි කියනවා මුත්‍රාවල ග්ලූකෝස් තියෙනවා කියලා. ඉස්සර ඇත්තටම මේ පරීක්ෂණය තමයි වැඩිපුර කරේ. මොකද මේ පරීක්ෂණය කරන්න ලේසි. මොකද ලේ ගන්න ඕනේ නෑනේ. මුත්‍රා ටිකක් අරගත්තා බැලුවා මුත්‍රාවල ග්ලූකෝස් තියෙනවා. ඒ කියන්නේ දියවැඩියාව තමයි. වෛද්‍යතුමා ඒක පැහැදිලි කරලා කිව්වා. ඔව්. දැන් හැබැයි එතෙන්ට යනකම් ඉන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මුත්‍රාවලට මේ ග්ලූකෝස් යන මට්ටම වෙනකොට මේ ලෙඩේ කාලයක් තිබිලානේ. දැන් කරන්නේ කෙලින්ම රුධිර පරීක්ෂණයක් කරලා ඉවරලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම මේ වෛද්‍යතුමා කිව්වා වගේ මේ අර નિયમિત මට්ටමට වඩා වැඩිද කියලා බලන එක තමයි කරන්නේ. එතකොට එතකොට තව ප්‍රශ්නයක් දැන් මම මුත්‍රාවල සීනි ගැන කතා කරේ. මුත්‍රා වාර ගණන වැඩි වෙනවා. ඒකට හේතුව මෙතන මෙන්න එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ විදිහට ග්ලූකෝස් ප්‍රමාණය මේක ඇතුලේ වැඩි වෙනකොට මේ වෘක්කාණුවේ තියෙන ගුච්චිකා පෙරණේ සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ සාන්ද්‍රණය වැඩි වෙනකොට රුධිරයේ ඉඳන් ජලය මේකට වැඩිපුර එනවා මෙහෙම. නැත්තම් මේකේ තියෙන ජලය උරා ගැනීම අපහසු වෙනවා. එතකොට ඒකත් එක්ක මුත්‍රා පරිමාව වැඩිපුර පිට වෙනවා. ඒතර මුත්‍රා පරිමාව වැඩිපුර පිට වෙනකොට මුත්‍රා කරන වාර ගාන වැඩි වෙනවා. මුත්‍රා කරන වාර ගාන වැඩි වෙනකොට ජලය වැඩිපුර පිට වෙනවනේ. ඒ ජලය වැඩිපුර පිට වෙනකොට පිපාසය ඇති වෙනවා. එතකොට අනිත් එක තමයි බර අඩුවීම. මේ විශේෂයෙන් දියවැඩියාව කාලයක් තියෙනකොට මේ සැලකිය යුතු මට්ටමකින් weight loss නැත්නම් බර අඩුවීම වෙනවා. ඒ බර අඩුවීම එක්තරා මේ රෝගී ලක්ෂණ කියන්නේ මේ රෝගයේද කියලා අඳුනා ගැනීමේ ප්‍රධාන සාධකයක් වෙනවා. එතකොට මෙන්න මේ ටික කාට හරි තියෙනවා නම් ඒක දියවැඩියාව වෙන්න පුළුවන්. නමුත් දැන් අපේ වෛද්‍යතුමා පැහැදිලි කරපු ආකාරයට මේ ලක්ෂණ එකක්වත් නැතුවත් නිහඬ මාරයෙක් විදිහට දියවැඩියාව තියෙන්න පුළුවන්. ඒතර අපි මොකක්ද මේ මැදිවියේ ඉන්න අයට දෙන්න ඕනි පණිවිඩය? සාමාන්‍ය මට කියන්න වෙන්නේ අවුරුදු 40. පැන්නට පස්සේ අවුරුද්දකට එක සැරයක්වත් ෆාස්ටිං බ්ලඩ් සුගර් අපේ වෛද්‍යතුමා කිව්වනේ දැන් ඒක සංශෝධනය වෙලා කියලා ආහාර නොගෙන පැය 8කට පස්සේ බ්ලඩ් සුගර් එක බලපුවාම එතකොට ඒකේ මිලිලීටර් 100ක මිලිග්‍රෑම් 126 පැනලා නම් ඒ කියන්නේ දියවැඩියා තත්ත්වය කියන එක තීරණය කරන්න පුළුවන්.
ඒතර අර 70යි 110යි අතර පරාසය තියෙනවා නම් ඒ කියන්නේ 110 විතර මට්ටමට වගේ ඇවිල්ලා තියෙනවා නම් 70 වගේ මට්ටමට තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒ 70 110 කියන්නේ මේක අවමය මේක උපරිමයනේ. උපරිමයට කිට්ටු වෙනවා නම් ඒ කියන්නේ දියවැඩියාව පැත්තට බරගතියක් තියෙනවා. එතකොට ඊළඟ මාසෙත් කරලා බලන්න වෙනවා මේක තව වැඩි වෙනවද කියලා. ඒකෙන් සෑහෙන මේකක් ගන්න පුළුවන් රෝගය පිළිබඳව. ඊළඟට දියවැඩියාව ගණන් ගන්නේ නැතුව හිටියොත් දැන් අපේ වෛද්‍යතුමා කිව්වනේ මේ ඒ ඖෂධ භාවිතය හරියටම වෙලාවට ඒක කරන්න ඕනේ નિયમિત මාත්‍රාවට ඒක කරන්න ඕනේ කියලා. සමහර අය එහෙම කරන්නේ නැහැ. සමහර අයට ගොඩක් අයට බෙහෙත් බොන්න අමතක වෙනවා. මොකද දවස් 2ක් විතර අමතක වෙනවා. ඊට පස්සේ ආයෙ බොනවා. ආයෙ සමහරට දවස් 2-3ක් අමතක වෙනවා. ආයෙ බොනවා. කියන්නේ කිසිම පිළිවෙලකට බෙහෙත් බොන්නේ නැහැ. ඒතර මේ විදියට හරියට පාලනය නොවුනොත් හරියට දියවැඩියාව පාලනය නොකළොත් ප්‍රශ්න ගණනාවකට ඒක හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දියවැඩියාව යනු ප්‍රශ්න ගණනාවකට හේතු වෙනවා. අර සාමාන්‍ය විවාහාරයේදී මිනිස්සු කියනවා මේකට නිකන් දියවැඩියාව ආවා කියන්නේ ඉතුරු ලෙඩ ගොඩාක් ඇවිල්ලා ෆුල් ඔප්ෂන් තත්ත්වයටපත් වෙනවා කියලා තමයි කියන්නේ සාමාන්‍යයෙන්. එතකොට දියවැඩියාව පැමිණීමත් එක්ක එන්න පුළුවන් රෝග ගණනාවක් තියෙනවා. එකක් තමයි මේකත් එක්ක එන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඇසේ තියෙන එතුමා සඳහන් කළා රෙටිනා කියන එක. අපි ඒකට කියමු සිංහල වචනේ දෘෂ්ටි විතානය. අපි ඇහැ පිළිබඳව විස්තර කරපු දවසේ දූල පුතාලට විශේෂයෙන් මතක ඇති දෘෂ්ටි විතානය මත තමයි අපේ අර එන ආලෝක කිරණ නාභිගත වෙලා ඒක පේන්න ගන්නෙ. එතකොට මේ දෘෂ්ටි විතානය කියන එකේ සෛල විනාශ වීම සිද්ධ වෙන්න පුළුවන්. ඇත්තටම ඒකට හේතුවකුත් තියෙනවා. එතුමා පැහැදිලි කරා අර මේ රුධිර වාහිනී කුඩා රුධිර වාහිනී තවදුරටත් සංකෝචනය වෙලා ඒ වැඩිපුර සීනි තිබීම නිසා කුඩා රුධිර වාහිනී විනාශ වෙනවා. ඉතින් ඒක නිසා දෘෂ්ටි විතානයේට හරි රුධිර සැපීමක් නැති වෙලා ගිහින් ඒකේ තියෙන යෂ්ටි සහ කේතු සෛල මිය යෑම හේතු කොටගෙන ඇස් වලට රෙටිනා එකට නැත්නම් දෘෂ්ටි විතානයේ ඩැමේජ් එකක් වීම නිසා පෙනීම සම්පූර්ණයෙන් වෙනස් වෙලා යන්න පුළුවන්. ඒක ඒ කියන්නේ දියවැඩියාව හරියට පාලනය නොකිරීම නිසා එන්න පුළුවන් ඊළඟ බලපෑමක්. ඊළඟට අනිත් එක තමයි රුධිර වාහිනී. මේ රුධිර වාහිනී වල කුඩා රුධිර වාහිනී විනාශ වීම වෙන්න පුළුවන්. විශාල රුධිර වාහිනී වල ඔබට මතක ඇති වෛද්‍යතුමා පැහැදිලි කරා. මම ඒක ඒ රූපරාමුව මං ඇදලා මෙහෙම පැහැදිලි කරන්නම්. මෙහෙම මේ තියෙන රුධිර වාහිනිය නම් මේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීම රුධිර වාහිනී නැත්තම් ධමනි වල කොලෙස්ටරෝල් තැන්පත් වීම වැඩි කරනවා. දැන් මේ විදිහට කොලෙස්ටරෝල් තැන්පත් වෙන්න පුළුවන්. මෙහෙම මේ තියෙන කොලෙස්ටරෝල් තැන්පත් වෙලා මේ තියෙන මේ වගේ ඒ කියන්නේ මේ ධමනියක බිත්තියක කොලෙස්ටරෝල් තැන්පත් වෙනවා. මේ තියෙන මේ විදිහට ඒ කොලෙස්ටරෝල් තැන්පත් වුනහම දැන් ධමනිය තුලින් මෙහෙම රුධිරය ගලාගෙන යන්න එපෑ. මෙහෙම මේ බාහන මෙතනින් දැන් බාධාවක් සහිතව රුධිරය ගලාගෙන යන්නේ. මේ විදිහට ධමනියක කොලෙස්ටරෝල් තැන්පත් වීම අපි හඳුන්වනවා ඇතිරොස්ක්ලෙරෝසිස් කියලා. ඉංග්‍රීසියෙන් මේකට සිංහලෙන් දීලා නැහැ සිලබස් එකේ වචනයක්. ඒක ලියන්න කියලා තියෙන්නේ ඇතිරොස්ක්ලෙරෝසියාව. ඒ කියන්නේ දැන් මේ මෙතන තියෙනකොට මේ ගලාගෙන යන රුධිරයේ වැඩිපුර ග්ලූකෝස් තිබීම මගින් මේ විදිහට කොලෙස්ටරෝල් සහ අනිකුත් මේද තැම්පත් වන ප්‍රවණතාවය වැඩි කරලා දෙනවා. එතකොට දැන් අර අපි කිව්වේ
මේ රුධිරයේ තියෙන ග්ලූකෝස් අනිත් සෛල වලට යන යාන්ත්‍රණය අපි කිව්වනේ. දැන් මේකෙදි වෙලා තින්නේ ඒ යන යාන්ත්‍රණය අඩු වෙලානේ. ඒ හින්දා රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිනේ. රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වීම කොලෙස්ටරෝල් තැන්පත් වීම වැඩි කරනවා. එතකොට එහෙම වෙලා සමහර වෙලාවට මෙන්න මෙතන ඩැමේජ් වෙන්නත් පුළුවන් මෙහෙම. එතන ඩැමේජ් වුණාම වෙන දෙයක් තමයි. ඒ කියන්නේ අර කොලෙස්ටරෝල් තැන්පත් වෙලා ඉදිමිලා වගේ මෙතනින් මේක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ ඩැමේජ් වීම ඊටාම භයානකයි. මේ ගමන් කරන රුධිරයේ දවසක් මට මතකයි කිව්වා රුධිරේ කැටි ගැහෙන එක අපි දැන් මෙහෙම අත කැපුණාමත් රුධිරේ එළියට ආවහම කැටි ගැහෙනවා. ඇතුළෙත් ඒක වෙන්න පුළුවන්. මෙතන යනකොට රුධිරය දැන් මේ රුධිර වාහිනියේ ඇතුළත බිත්තිය ඩැමේජ් වෙලා. ඩැමේජ් වෙච්ච එකේ හැප්පෙනකොට අර රුධිර පට්ටිකා වලින් එන්සයිම නිදහස් වීම නිසා මෙතන රුධිර කැටි හැදෙන්න පුළුවන් මෙහෙම. රුධිර කැටි හැදිලා මෙහෙම මේක දැන් ඉස්සෙල්ලා තිබුණේ යන්තම් බ්ලොක්නේ. මේක ෆුලි බ්ලොක් වුණොත් මෙතනින් එහාට රුධිර සැපීම නැතුව යනවා. සම්පූර්ණයෙන්ම බ්ලොක්. එතකොට මේ අපි මේ කතා කරන රුධිර වාහිනිය මොළයේ ප්‍රදේශයකට රුධිරය සපයන රුධිර වාහිනියක් වෙන්න පුළුවන්. නැත්නම් හෘදයේ ප්‍රදේශයකට රුධිරය සපයන රුධිර වාහිනියක් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒ හෘදයේ ප්‍රදේශයක් මිය යෑම හෝ මොළයේ ප්‍රදේශයක් මිය යෑම වෙන්න පුළුවන්. ඒ හෘදයේ ප්‍රදේශයක් මිය යෑම හේතු කොටගෙන heart attack එකක් එන්න පුළුවන්. මොළයේ ප්‍රදේශයක් මිය යෑම හේතු කොටගෙන stroke හෙවත් ආඝාතය කියලා තමයි ඒකට සිංහල වචනේ දීලා තියෙන්නේ. ආඝාතය කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට ආඝාතය ඇති වෙනවා කියලා කියන්නේ අංශභාගය ඇති වෙන්න පුළුවන්. එතකොට බලන්න දියවැඩියාව කාලයක් තිබීම නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ටික. ඊළඟට පෙරිපරල් නියුරෝපති කියලා. ඒකට ඍජුවම මට දෙන්න සිංහල වචනයක් නැහැ. ඒ පෙරිපරල් නියුරෝපති කියලා කියන්නේ අපි ස්නායු පද්ධතිය කතා කරපු දවස්වල කිව්වා මොළයේ ඉඳන් හා සුසුම්නාවේ ඉඳන් පටන් ගන්න මේ ස්නායු තියෙනවානේ. ඒවා බෙදිලා මේ කකුල් වල ඇඟිලි වල කෙලවර දක්වාම යනවා. මේ අතේ ඇඟිලි වල කෙලවර දක්වාම යනවා. දැන් හසන්ත මහත්මයා දැන් අපිට මේ විදිහට මේ අතට මෙතනින් මෙහෙම අපි හිතමුකෝ අනිනවා කියලා මේ අල්පෙනෙත්තකින් මෙහෙම යන්න කියලා. ඒකට අක් ගාලා දැනෙනවනේ. ඒ දැනෙන්නේ මෙතන ඉඳන් මෙහෙම ආවේගය යන නිසානේ. මේ දියවැඩියාව කාලයක් තියෙනකොට මේ අර ස්නායුවර අන්ත කෙලවරවල් මැරෙනවා. ඒ මැරෙන එක නිසා මෙහෙට දැනෙන සංවේදීතාවය අඩු වෙනවා. ඒක නිකන් හිරිවැටීමක් වගේ ස්වභාවයක් විදිහට එන්න පුළුවන්. මේ කෙලවරවල් වලට දැනීම නැහැ. ඇඟිලි වල කෙලවරවල් වලටත් දැනීම නැහැ. ඒ නිසා සමහර වෙලාවට ඒගොල්ලන්ගේ අර තුවාල ඇති වුනහම මම දැකලා තියෙනවා මේ කකුලේ එහෙම තියන ලොකු තුවාල සුද්ධ කරනවා හොඳට. ඒ සුද්ධ කරනකොට ඒ තුවාලේ සුද්ධ කරද්දී අපිට හිතෙනවා මේ සෑහෙන වේදනාවකින් කෑ ගහයි කියලා. එහෙම මොකක්වත් නැහැ. ඒකට හේතුව ඒගොල්ලන්ගේ ස්නායුවන්ත මැරිලා නිසා ලොකු වේදනාවක් ඇති වෙන්නේ නැහැ. ඒකට තමයි පෙරිපරල් නියුරෝපති කියලා කියන්නේ. ඉතින් එතකොට එහෙම ගත්තොත් දැන් මම මෙතනින් ලියන්නම් තුන්වෙනි එක මේ කොලෙස්ටරෝල් ඇති වෙන එකයි. හරිද? ඊට පස්සේ හෘදයාබාධ ඇති වෙන එකයි, අංශභාග තත්ත්වය ඇති වෙන එකයි. ඊට පස්සේ හතරවෙනි එක තමයි පර්යන්ත ස්නායු වල ඇති වෙන අක්‍රියතාවය. තව එකක් තියෙනවා. පස්වෙනි එක වකුගඩු. වකුගඩු වලට හානි සිදුවීම නිසා වකුගඩු වල අර ගුච්චිකාවෙන් පෙරෙන එකේ මං කියවනේ ප්‍රෝටීන යන්නේ නැහැ කියලා. මේ වකුගඩුවට හානි වීම නිසා ප්‍රෝටීන එකෙන් පාස් වෙලා යන්න පුළුවන්. එතකොට ප්‍රෝටීන ඉවත් වීමේ ගැටලුවක් ඇති වෙන්නත් පුළුවන්. එහෙම බලපුවාම ඔන්න බලන්න දියවැඩියාවට ප්‍රතිකාර නොකර කාලයක් තිබ්බහම පෙනීමේ ආබාධ ඇති වෙනවා. ඒකට අර කුඩා රුධිර වාහිනී වල බලපෑම තියෙනවා. ඊට පස්සේ විශාල රුධිර වාහිනී අවහිර වීම සිද්ධ වෙනවා. එතකොට කොලෙස්ටරෝල් වැඩි වෙනවා. heart attack හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. අංශභාග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. පර්යන්ත ස්නායු පද්ධතිය වල සංවේදීතාවය නැති වෙන්න පුළුවන්. එතකොට වකුගඩු අක්‍රිය වෙන්න පුළුවන්. සහ තව 6 වෙනි එකක් දාමු අපි. 6 වෙනි එක තමයි මේ අර කකුලේ අර එහෙම අන්ත කෙලවරවල් වල තුවාල ඇති වෙන්න පුළුවන්.
ඒ තුවාල බොහෝ වෙලාවට සුව වෙන්නේ නැහැ. ඒ තුවාල සුව වෙන්නේ නැති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඒ හරියට යන රුධිර වාහිනී මං කිව්වේ අර කුඩා රුධිර වාහිනී වලට හානි වෙනවා කියලා. ඒ දැන් අපේ මාපට ඇඟිල්ල කෙළවරටම යන රුධිර වාහිනිය මේක මෙහෙම ගමුකෝ. මාපට ඇඟිල්ල කෙළවරටම යන රුධිර වාහිනිය මේ හරියෙන් හීන් වෙලා. එතකොට මේ හරියට රුධිරේ හරියට යන්නේ නැහැ. එතකොට දැන් අපි මේකට මෙතන තුවාලයක් තියෙනවා නම් අපි ඒකේ බැක්ටීරියා ආසාදනයක් තියෙනවා නම් ඒක වළක්වන්න අපි ප්‍රතිජීවක ඖෂධයක් බොනවනේ. ඒ ප්‍රතිජීවක ඖෂධේ රුධිරයට ගිහලා රුධිරය ඔස්සේනේ යන්න ඕනේ. ඒ ප්‍රතිජීවක ඖෂධය මේ කෙළවරට යනකම් යන්නේ නැහැ. ඒකින්ද මෙතන ඉන්න බැක්ටීරියාවට හානි වෙන්නේ නැහැ. ඒ හින්දා තුවාලේ ටික ටික ඇතුළට එනවා. එතකොට සමහර වෙලාවට එහෙම වෙලා මේ ඇඟිල්ල කපන්නත් පුළුවන්. සමහර විට ඒක තවදුරටත් මෙහෙටත් බලපෑලා මේක උතනින් කොටසක් කපන්නත් පුළුවන්. මම හිතන්නේ ඔබ දැකලා ඇති එහෙම ඇඟිලි කපලා අයින් කරලා තියෙනවා, කකුල් කපලා අයින් කරලා තියෙනවා. ඒ වගේ ඉතාමත්ම හරිම කනගාටුදායක තත්වයක්. ඉතින් බලන්න මේ දියවැඩියාව කියලා කියන්නේ කාලයක් තිස්සේ දියවැඩියාව කියන එක හරියට කළමනාකරණය කරගත්තේ නැතොත් ඖෂධ භාවිතා කරලා මේ ප්‍රශ්න පත්‍රයක්ම ඇති වෙනවනේ. එතකොට දැන් ඉතින් මේ සේරම ටික තියෙනකොට තමයි අපිට කියන්න වෙන්නේ පුල් ඔප්ෂන් වෙනවයි කියලා. එතකොට දැන් අපි ඔය ආහාර පැත්තට આવොත් එහෙම දැන් අපි දන්නවා අපේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ මధుමේහයට දියවැඩියාවට නොඑක ආකාරයේ ප්‍රතිකාර කිරීම කරනවා ආහාර පාලනය ආදී කටයුතු කරනවා. ඒක වෙනම විෂයක් අපි මේ වැඩසටහන තුළ කතා නොකළා. විශේෂයෙන් ආහාර වල බලපෑම. අපි පළතුරු ගත්තොත් එහෙම පළතුරු පැණි රහයි සීනි තියෙනවා. පළතුරු වල බලපෑම මොකද්ද දියවැඩියාව? මෙහෙමයි හසන්ත. දැන් ඇත්තටම ආහාර පාලනය කුමන වෛද්‍ය විද්‍යාවකදී වුණත් දියවැඩියාවේ ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. විශේෂයෙන්ම ඕනෙම බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රධානම දෙයක් තමයි ආහාර පාලනයේදී. මොකද අපි ආහාර අවශ්‍ය ප්‍රමාණයට වඩා විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් ගත්තොත් අපේ සීනි නගිනවා. ඉතින් අපි කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න ඕනේ, පිෂ්ඨය අඩු කරන්න ඕනේ. අනික තමයි සරල සීනි ප්‍රමාණ අඩු කරන්න. මොකද සරල සීනි ගත්ත ගමන් එකපාරට සීනි නගිනවා. ඉතින් ඔබ කිව්වා වගේ අපේ එළවලු පළතුරු වල ಜಾති දෙකක් තියෙනවා. විශේෂයෙන් පළතුරු වල සුක්‍රෝස් සීනි බහුල පළතුරු වර්ග කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අපි උඟ දිනෙත් දන්නවා ෆ්‍රක්ටෝස් කියන සීනි වර්ගයක් පළතුරු වල තියෙනවා. නමුත් සුක්‍රෝසුත් තියෙනවා. එතකොට මේ එවැනි ආහාර ගත්තාම විශේෂයෙන්ම එකපාරට සීනි නගිනවා. ඉතින් මේක දියවැඩියාව තියෙන අයට මේක ගොඩක් හානිකරයි. මොකද එකපාරට ඒගොල්ලන්ගේ සීනි නගිනවා. අපි පැණි රස පළතුරු තියෙන විශේෂයෙන්ම ගන්න ආඹ ඊගාවට ගස් ලබු ඊගාවට කෙසෙල් වගේ ඒවා ගොඩක් සීනි ප්‍රමාණය වැඩි. ඉතින් අපි දියවැඩියා රෝගීන්ට කියනවා මේ වගේ ඒවා අඩු ප්‍රමාණයෙන් ආහාරයට ගන්න කියලා. වැඩිපුර අර පැණි රස නැති පළතුරු තමයි ඒ අයට අපි ගන්න කියලා කියන්නේ. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මා දන්න කෙනෙක් හිටියා. ඔහු මා එක්කම කිව්ව කතාවක් ඊයේ පාටියකට ගියා. ඉතින් කෑවා. ඉතින් දන්නවනේ කනෝකත් බෑනේ සෑහෙන්න දේවල් ඉතින් තියෙනවා. නොකා බැරි වුණා. ඉතින් කෑවා. සෑහෙන්න කා පොඩ්ඩක් බිව්වා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මෙට්ෆෝමින් 4ක් ගත්තා. එතකොට හරි ඉතින් කියලා. එයා මට කියනවා. මේ මිනිස්සයා නෑ මලා. එයා තීන්දුව කරලා මේ හොඳට කාලා බෙහෙත් බිව්වහම වැඩිපුර බෙහෙත් ගත්තාම මාත්‍රාව වැඩිපුර හරි කියලා. ඒක හරිද? මෙහෙමයි වැඩේ. ඒක මට දැන් අර හරිත් නෑ වැරදිත් නෑ. විශේෂයෙන්ම දැන් ඒක දිගටම කිරීම වැරදි. විශේෂයෙන්ම ඖෂධ ආවට ගියාට ගන්න ගියොත් එකක් තමයි ඒවැ සංකුල දෙනවා. අනිත් එක එකපාරට සීනි මට්ටම අඩු වෙන්නත් පුළුවනි. හයිපෝග්ලයිසීමියා තත්ත්වයෙන් කෝමා තත්ත්වයට වගේත් යන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම ඔය ටයිප් 1 ඩයබටිස් කියන අර ඉන්සියුලින් හොඳටම නැති අයට වගේ අපි පොඩ්ඩක් උගන්වනවා විශේෂයෙන්ම අර කෑම කන ප්‍රමාණයත් එක්ක ඉන්සුලින් මාත්‍රාව කොහොමද වෙනස් කරන්නේ කියලා. මොකද සමහරක් වෙලාවට ඉතින් අපි දියවැඩියා රෝගේ තිබ්බයි කියලා ඒගොල්ලන්ට ජීවිතය රස විඳින්නත් අවශ්‍යයිනේ. ඉතින් තමන් කැමති ආහාරයක් ගන්න කැමති වෙලාවෙදී තමන් කොහොමද විශේෂයෙන්ම ඉන්සුලින් මාත්‍රාව අඩු වැඩි කරන්න කියන එක අපි උගන්වනවා. එවැනි පරාසයක් තුල කටයුතු කරන්න පුළුවනි.
හැබැයි ඔබ කියන දේ කරන්න බෑ. අනිත් එක විශේෂයෙන්ම ගොඩාක් කෑම අරගෙන මෙට්ෆෝමින් වැඩියෙන් ගත්තට කියලා සීනි එකපාරට පාලනය වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවල වෙන ගැටලු ඇති වෙනවා. සමහර ඖෂධ වැඩ කරන්නේ ටිකක් හිමීට. සමහර ඔය සල්ෆනයිල් යූරියා වගේ කාණ්ඩ තියෙන ඖෂධ ඊට පස්සේ එකපාරට සීනි පාලනය වෙන්නේ නැහැ. හැබැයි දවසකින් විතර යාට හයිපෝග්ලයිසීමියා තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් එවැනි දේවල් කරන්න හොඳ නැහැ. හැබැයි ඔබ කියන විදිහට අපිට සමහරක් වෙලාවට අර පාටියකට ගිහිල්ලා යම් ප්‍රමාණයකට සතුටකුත් විඳින ගමනොත් දියවැඩියාවත් හොඳට තියාගන්න පුළුවන්. උදාහරණයක් ගන්න අපි පාටියකට ගියාම උත්සවයකට ගියාම අපි කැමති චුට්ටක් අර ඩෙසර්ට් එක නැත අතුරුපස එක කෑම ගන්න. ඉතින් එතකොට අපි කරන්න ඕනේ අපි අර ප්‍රධාන ආහාර වේලේ තියෙන කාබෝහයිඩ්‍රේට් පිෂ්ඨය අඩු කරලා බත් එහෙම නැත්නම් වෙන දේ අඩු කරලා අපි කැමති අතුරුපසෙන් යම් පොඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේ අර ඒකට ඉංග්‍රීසි වචනයක් කියන portion exchange. එක කාබෝහයිඩ්‍රේට් කොටසක් අඩු කරලා තව තැනකින් ගන්නවා. ඒ වගේ අපි විශේෂයෙන් දියවැඩියා රෝගීන්ට මේ වගේ උගන්වනවා කොහොමද එක එක අවස්ථාවලදී තමන් මේක බැලන්ස් කරගන්න කියලා. ඉතින් එහෙම නැතුව අර බතුත් කාලා, දෙසටුත් කාලා, ඊට පස්සේ වෙන දේවලුත් පානය කරලා ඔක්කොම කරන්න ගියොත් අපි යම් හික්මීමක් ඉතින් විතාම වැදගත් දියවැඩියා රෝගීන්ට. අපි දන්නවා අපේ රටෙත් ලෝකෙත් බොහොම ආදරණීය චරිත ප්‍රකට චරිත අපට අහිමි වුණා දියවැඩියාව මදුමේහය නිසා. සමහරු නැති වුණේ සීනි වැඩි වෙලා. සමහරු නැති වුණේ සීනි අඩු වෙලා. කොහොම තත්ත්වයට එහෙමපත් වෙලා නේද? මේ සීනි අඩුවීම සුලභව තියනවද? සීනි අඩුවීම හසන්ත ගොඩාක් සුලභ නැහැ. හැබැයි සීනි අඩුවීම ඇති වෙන්නත් පුළුවන්. හැබැයි සීනි අඩුවීමේ කොටස් දෙකක් තියෙනවා. විශේෂයෙන් මුල්ම අවස්ථාවල පොඩි ප්‍රමාණයෙන් mild hypoglycemia තත්ත්වය කියලා අපි කියන්නේ අපිට ඇඟට තේරෙනවා හොඳටම. සීනි අඩු වෙගෙන යනවා, ගොඩක් බඩගිනි වෙනවා, පොඩි දාඩිය ගතියක් ඇති වෙනවා. අර ඉංග්‍රීසි වචනේ shaky ගතියක් කියන්නේ පොඩි වේවුලීමක්, හෘදය ස්පන්දනය වැඩිවීමක්. ඉතින් එවැනි අවස්ථාවකදී අපි රෝගීන්ට පුරුදු කරනවා ඉක්මනට සීනි සහිත එහෙම නැත්නම් ග්ලූකෝස් සහිත දෙයක් අරගෙන ඒක හරි ගස්ස ගන්න කියලා. හැබැයි අර සමහරක් රෝගීන් ඉන්නවා කෝමා තත්ත්වයටත් යන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් අපි ඒගොල්ලන්ට පුරුදු කරනවා මේක කොහොමද බැලන්ස් කරලා වළක්වා ගන්න කියලා කෝමා තත්ත්වයට යාම. ඉතින් ඒක ගොඩක් සුලභ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ඉන්සුලින් ගන්න රෝගීන්ට තමයි කෝමා තත්ත්වය ඇති වෙන්න පුළුවන් වෙන්නේ ගොඩක් අඩු වෙලා. එතකොට එවැනි රෝගීන් කරන්න ඕනේ හැම වෙලාවෙම තමන්ගේ ඥාතීන් මිත්‍රයින් වැඩ කරන තැන්වල කට්ටිය දැනුවත් කරන්න ඕනේ. එවැනි කෙනෙකුට නිකන් යම් වෙනස්කමක් සිද්ධ වෙනවා නම් සිහිමද ගතියක් කල්පනාවේ වෙනසක් ඇති වෙනවා නම් කලින්ම හඳුනාගෙන ඊට පස්සේ ග්ලූකෝමීටරයක් තියාගත්තොත් වඩාත් හොඳයි. ඉතින් තවත් අඩු වෙලා කෝමා තත්ත්වයට යාම වළක්වා ගන්න ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක්. අනිත් එක ඔබ කියන ඔය කෝමා තත්ත්වෙන් ඇත්තටම ජීවිතේ නැති වෙච්ච අය වශයෙන් හෝ ඒක ගොඩක් අඩුයි ඇත්තටම හසන්ත. සහ දීර්ඝකාලීන සංකුලතා විශේෂයෙන් බ්‍රේන් ඩැමේජ් වෙච්ච කීප දෙනෙක් මම දන්නවා. හැබැයි ඒ දන්නේ හුඟ දෙනෙක් ඔබ කියන දේ කරලා. ඒ කියන්නේ විශේෂයෙන්ම දියවැඩියා ඖෂධත් අරගෙන නරක විදිහට පාවිච්චි වෙලා විශේෂයෙන්ම උත්සව වගේ තැන්වලදී අසීමිත මත්පැන් පානය කරලා නිින්දට ගිහිල්ලා. එතකොට මත්පැන් පානය වුණාම සීමුර්චා වෙනවනේ. සාමාන්‍ය කෙනෙකුට නම් සීනි අඩු වෙනකොට සාමාන්‍යයෙන් කෝමා තත්ත්වයට යන්න කලින් ඒ පුද්ගලයාට ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙන කොහොම හරි එයාව ඇහැරෝලා එයාව යොමු කරන ආහාරයක් අරගෙන සීනි පාවිච්චි කළා ඒක හරි ගස්ස ගන්න අපේ ඇඟෙන්ම ඒක ඇති කරනවා. නමුත් හිතන්න මත්පැන් අරගෙන සීමුර්චා වෙච්ච කෙනෙකුට ඒක සිද්ධ වෙන්නේ. එවැනි කීප දෙනෙක් තමයි මම දන්නේ අර දීර්ඝකාලීන ඔවුන්ගේ මොළයට හානි වීම හෝ මම දන්න එක්කෙනෙක් දෙනෙක් ඉන්නවා ජීවිත නැති වෙච්ච ඒ හුඟක්ම දෙනෙකුට වෙලා තියෙන්නේ හොඳටම මත්පැන් පානය කරලා වෙන කිසි කෙනෙකුට කියන්නෙත් නැතුව සමහරට ආහාර ගන්නෙත් නැතුව ඒකේන මත්පැන් එක්ක ඒ දිවෙච්ච අසීමිත ඒ ගතියත් එක්ක එහෙමම නිදාගෙන සමහර ඒ වගේ අවස්ථා තමයි. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට අපි ගොඩක් මේක කියන දෙයක් තමයි එවැනි ජීවිත රටාවක් හානිකර දේවල් කරන්න එපා කියන එක. තවත් සුලභව වාර්තා වෙන තත්ත්වය දරුවන්ට මේ දියවැඩියා මදුමේහය හැදීම. මා දන්නේ මෙහි පදනම විද්‍යාත්මක පදනම මේ තරම් දරුවන්ට හැදෙන සමහරට කෙටි කෑම පැණි බීම දරුවන්ගේ ලෝකයේ ආක්‍රමණය කරලා තියෙන බව හැබෑවක්. මේක සහ මේ පුරුදු ඇබ්බැහිවීම සහ දියවැඩියාව අතර සම්බන්ධයක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඇත්තටම දියවැඩියාව අර මං කලින් පෙන්නපු පින්තූරات පෙන්නේ අර type 1
ඩයබටිස් තමයි දරුවන්ට සුලභවම ඉස්සර හැදුනේ. ටයිප් 2 කියන දෙවෙනි කාණ්ඩේ ඉන්සුලින් ප්‍රතිරෝධයත් එක්ක ස්ථූලභාවයත් එක්ක එන දියවැඩියාවක් දරුවන්ට ඉස්සර කතා කළෙත් නැහැ. හැබැයි මීට දශක කීපයකට තිස්සේ ඉඳන් දරුවන්ට මේ ටයිප් 1 එකට අමතරව ටයිප් 2 කියන දියවැඩියා තත්ත්වයක් දැන් අපි දකිනවා. මේකට ප්‍රධානම හේතුව තමයි දරුවන් අතර ස්ථූලභාවය ඇතිවීම. විශේෂයෙන්ම ඔබ කියන විදිහට ගොඩාක් මේ දරුවන් වෙනුවෙන්ම යොමු කරලා අසීමිත වශයෙන් වෙළඳ දැන්වීම නොයෙකුත් දේවල් ඇති වෙනවා. ඉතින් දරුවෝ මේ පැණිබීම භාවිතයට, ක්ෂණික ආහාර භාවිතයට යොමු වෙලා අනිත් එක ඒකේ අනිත් පැත්ත වෙලා තියෙනවා. අර පහුගිය කාලේ විශේෂයෙන්ම දරුවන් අතර ක්‍රීඩා කිරීම, ඔවුන්ගේ අර ලෙෂර් ටයිම් එක එහෙම නැත්නම් විවේක කාලය ක්‍රීඩාශීලීව ගත කිරීම ගොඩක් අඩු වෙනවා. මේකත් එක්ක ඇති වෙලා තියෙන දරුවන් අතර ඇති වෙන childhood obesity එහෙම නැත්නම් දරුවන් අතර තියෙන ස්ථූලභාවය නිසා තමයි මේ දෙවෙනි කාණ්ඩේ දියවැඩියාව දරුවන් අතර සුලභව පැතිරෙන්නේ. ව්‍යායාම දියවැඩියාව පාලනයට අනිවාර්යෙන්ම දියවැඩියාව අපි කියන්නේ වැඩිහිටියොන්ට අවම වශයෙන් දවසකට පැය භාගයක් ව්‍යායාම කරන්න. ඇත්තටම දරුවන්ට අනිවාර්යයෙන්ම පැයක් දියවැඩියාවට ව්‍යායාම කරන්න ඕනේ. දැන් ඔබ ගන්න ඉස්සර අපි පොඩි කාලේ සතියකට අපි පැය කීයක් ක්‍රීඩාශීලීව ගත කරනවද? ඉතින් මේක දවසකට පැයක් කියන එක දරුවන්ට පුදුම විය යුතු කාරණාවක් නෙමෙයි. අපි ඉස්සර දවසකට පැයකට වඩා ක්‍රීඩාශීලීව ගත කළා. ඉතින් අපි මං හිතන්නේ අපේ දෙමව්පිය වශයෙන්, ගුරුවරු වශයෙන් විශේෂයෙන්ම දරුවන්ව ක්‍රීඩාශීලීව තබා ගැනීමත් ඊටාම වැදගත් දෙයක් වශයෙන් සලකන්න ඕනේ. ඒ වගේම මේ මත්පැන් පානය, දුම් පානය සහ දියවැඩියාව අතර සම්බන්ධයක් තියෙනවද වෛද්‍යතුමා? දුම් පානය ගත්තාම දියවැඩියාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා. විශේෂයෙන්ම දුම් පානය නිසා දියවැඩියාවක් ඇති වෙනවා. අනිත් එක අර මං සඳහන් කරපු අර රුධිර නාල අවහිර වීමේ සංකූලතා ඔක්කොම දියවැඩියාවත් එක්ක දුම් පානයත් එක්ක වැඩි වෙනවා. ඉතින් අපි කියන්නේ දුම්පානය දිහා බලන්නවත් එපා අර පැසිව් ස්මෝකින්. එහෙම නැත්නම් දුම්පානය කරන කෙනෙක් ගාවත් දියවැඩියා රෝගීන්ට ඉන්න එපා කියලා තමයි කියන්නේ. එච්චර දුම්පානය දියවැඩියාවට හානි කරයි. මත්පැන් පානයත් වැඩේ තියෙන්නේ විශේෂයෙන්ම හුඟ දෙනෙකුට මත්පැන් පාලනය පටන් ගත්තොත් ඒක පාලනයකින් කරන්න බෑ. ඉතින් මත්පැන් පාලනයකින් නැතුව වැඩියෙන් කරනකොට දියවැඩියා රෝගීන්ගේ විශේෂයෙන් මත්පැන් නිසාත් ස්නායු හානි වෙනවා. ඊට පස්සේ අංශභාග තත්ත්වයන් නැති වෙනවා. ඒ නිසා මත්පැන් අධිකව පාලනය කරන අයටත් දියවැඩියාවත් එක්ක සංකූලතා වැඩි. දැන් ඇත්තටම මම අර සඳහන් කළා වගේ අපේ පරණ ජීවන රටාවන් බලන්න කොච්චර සක්‍රීය ජීවන රටාවන්ද තිබුණේ. මේ තියෙන මේ දශක කීපයකට උඩදී ඇත්තට මේ ගාලු පාරේ දර්ශනයක්. අනිත් එක ස්ථූලභාවය. මේ තියෙන සීගිරි අප්සරාවක් කොච්චර අර ඉඟ සුඟ ගත හැකි තත්ත්වෙන්ද තියෙන්නේ. ස්ථූලභාවය ඇත්තෙම නැහැ. ඉතින් හැබැයි අපේ ජීවන රටාව සම්පූර්ණ උඩු යටිකුරු වෙලා අපි ප්‍රවාහණයට හැම වෙලාවෙම වාහන වලින්මයි යන්නේ. දරුවෝ මේ ඔවුන්ගේ විවේක කාලය ගත කරන්නේ මෙවැනි ආකාර වලින්. අනික අර ක්ෂණික ආහාර ඔබ අපි කතා කළා. ඊට අමතරව මං කිව්වා දියවැඩියාවත් එක්ක අර ස්ථූලභාවයත් එක්ක දියවැඩියාව ඇති වෙන මේ ආකාරය මේ යට එක්ස් අක්ෂය දක්වන්නේ ස්ථූලභාවයේ මට්ටම්, y අක්ෂය දක්වන්නේ දියවැඩියා ප්‍රතිශතය. අර මෙහෙම වැඩිවීම ඔබට ලස්සනට පේනවා. ඊගවට මේ අපේ ශාරීරික ක්‍රියාකාරකම් මේ මෙතන පෙන්눔 කරන්නේ ක්‍රියාකාරීත්වය අඩුම පිරිස. ඇත්තට මේ දත්ත මේ ලංකාවේ පිටරට දත්ත නෙමෙයි. ඉතින් ඒවා හොඳටම තහවුරු වෙලා තියෙන්නේ. දැන් අපි මොකද කරන්න ඕනේ? අපි නිරෝගී ආහාර වේලකට යන්න ඕනේ. පුළුවන් තරම් අර සීනි වැඩි වෙන, අපේ ස්ථූලභාවය වැඩි වෙන ආහාර අඩු කරන්න ඕමනයි. ඊගාවට අපේ ශරීරයේ බර හොඳින් පවත්ව ගන්න ඕනේ. දැන් මං කිව්වා අපි මේක පටන් ගන්න ඕනේ. අපි මේ දරුවන්ට විශේෂයෙන්ම වැඩසටහනක් ඉතින් ඉස්කෝලවල පුළුවන් තරම් අපි අධ්‍යාපනය ගැන කතා කරනවා වගේම විශේෂයෙන්ම පැයක්වත් දරුවෝන් සතියකට නෙමෙයි දිනකට ඇවරේජ් එකක් වශයෙන් පැයක්වත් ව්‍යායාම කිරීම වැදගත් වෙනවා. අනිත් එක තමයි අපේ දරුවෝ ඊට පස්සේ වැඩිහිටියෝ ඔක්කොම පුළුවන් තරම් අපිට අවස්ථාව තියෙන වෙලාවට අපි ශරීරයේ මහන්සි වෙන ආකාරයට
වැඩ කරන එක. ඊගාවට අපි හැමෝම යම් ආකාරයකට හරි නිරෝගී ජීවන රටාවල් වලට පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න ඕනේ ක්‍රීඩා කිරීම. අපේ විවේක කාලයේ අර යම් ආකාරයකට අපි මේ ශරීරයට වෙහෙසක් වෙන ආකාරයට ගත කිරීම. ඊගාවට අර අපි නරක ආහාර පුළුවන් තරම් මේ වැය කරලා හොඳ නිරෝගී ආහාර ගැනීම. ඊගාවට අපි අතරම පෞල් වශයෙන් මේක නිකන් අපි මේක ස්ටයිල් එකක් බවට කත් කරගන්න ඕනේ මේ හසන්ත. එතකොට තමයි මේක විනෝදයක් එක්ක අපිට නිරෝගී භාවයට යන්න පුළුවන් වෙන්නේ. අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය සහ දියවැඩියාව හෙවත් මදුමේහය ගැනයි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න පණිවිඩ කීපයක් සඳහා. අප නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලෙත් එක්ක අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය සහ දියවැඩියාව හෙවත් මදුමේහය ගැනයි අප අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. තිස්ස ජනනායක ගුරුතුමා මේ දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා ප්‍රධාන කරුණු කීපයක්. පළවෙනි එක තමයි වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ භාවිතා කිරීම. පළවෙනි එක. වෛද්‍ය උපදෙස් අනුව නිවැරදි ලෙස ඖෂධ භාවිතා කිරීම. දෙවෙනි එක තමයි ආහාර පාලනය. පාලනයකින් යුක්තව ආහාර ගැනීම. ඒකෙදි හොඳම විදිහ තමයි Tamanට දියවැඩියාව තත්ත්වයක් තියෙනවා නම් එක එක්කෙනා කියන විදිහට ආහාර පාලනය කරන්නේ නැතුව පෝෂණ වේදියෙක් හම්බ වෙන එක. ඒතර මේ පෝෂණ වේදියා තමන්ගේ තියෙන රුධිරය දැන් එක එක්කෙනාගේ දියවැඩියාවේදී තියෙන රුධිරයේ ග්ලූකෝස් මට්ටම් වෙනස්නේ. ඔක්කොගේම එකම ගානට නෙමෙයිනේ. සමහර අයගේ තියෙන පුළුවන් 126, 136, 150, 400 ගණන් වගේ තියෙන අයත් ඉන්නවා. එතකොට හොඳම දේ තමයි ඩයටීෂියන් කෙනෙක් පෝෂණ වේදියෙක් හම්බ වෙලා එයාට හරියන්න යම්කිසි හදලා දෙනවා. ඒගොල්ලෝ ආහාර වට්ටෝරුවක් හදලා දෙනවා. ඒක හරියට ක්‍රියාත්මක කරන එක ඖෂධත් එක්ක. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ව්‍යායාම. මේ ව්‍යායාම කියලා මේ මහා බැරෑරුම් ව්‍යායාම කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් අපේ වෛද්‍යතුමා පැහැදිලි කරා දවසකට පැය භාගයක් ඇවිදින්න පුළුවන් නම් ඇති. ඊට පස්සේ තව එකක් එනවා. 1 2 3 4 වෙනි එක මේකට මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම මේක භාවනාව වෙන්න පුළුවන්, යෝගී ව්‍යායාම වෙන්න පුළුවන්. ඒ මොකක් හරි එකක මම ඒකට මෙහෙම දාන්නම්. මානසික සංසුන්තාවය ගොඩනගා ගැනීම. මානසික සංසුන්තාවය ගොඩනගා ගැනීම. ඔබට මානසික සංසුන්තාවය ගොඩනගන්නේ චිත්‍ර ඇඳීමෙන් නම් ඒකට කාලයක් වෙන් කරගන්න. මෙඩිටේෂන් නැත්නම් භාවනා කරන්න පුළුවන්. නැත්නම් යෝගී වගේ දෙයක් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ක්‍රම ටික භාවිතා කිරීමෙන් මේ එකක් දැන් සමහර අය හිතනවානේ මේ බෙහෙත් බිව්වහම අනිත් වැඩ ඔක්කොම මොනවා කළත් මොනවා කෑවත් බෙහෙත් බිව්වහම හරි කියලා. ඇත්තටම ඒකෙන් විතරක් මේක කන්ට්‍රෝල් කරන්න බෑ. නිසි පරිදි මේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ඖෂධ භාවිතය, පෝෂණ වේදිකෙන් උපදෙස් ලබාගෙන ආහාර හරියට පාලනය කිරීම, ව්‍යායාම කිරීම සහ මානසික සංසුන්භාවය ගොඩනගා ගැනීම. නැත්නම් ස්ට්‍රෙස් කියන එක අඩු කිරීම, මානසික ආතතිය අඩු කර ගැනීම. මේ ටිකත් හරියට කරොත් මම දන්න අය ඉන්නවා. මම දන්නම එක්කෙනෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් එයාට අවුරුදු 40 දී තමයි දියවැඩියාව හැදිලා තියෙන්නේ. දැන් වයස අවුරුදු 80ක්. තාම තුවාල මුකුත් ඇති වෙලා නැහැ, වකුගඩුත් මොනවත් ඇති වෙලා නැහැ. පර්යන්ත ස්නායු පද්ධතියේ අර හිරිවැටීම් ඒවත් ඇති වෙලා නැහැ. මෙන්න මේක චුට්ටක් ඇවිල්ලා තියෙනවා මේ දෘෂ්ටි විතානේ. ඒක ඉතින් මේ වයසත් එක්ක කොලෙස්ටරෝල් ටිකක් තියෙනවා සාමාන්‍ය තත්ත්වේ. ඒ කියන්නේ හැබැයි එයා මේ ටික ගාන්ටම හරියටම පාලනය කරලා තියෙනවා. ඉතින් දියවැඩියාව කියන එක අපේ වෛද්‍යතුමාත් කිව්වනේ හරියටම එක බෙහෙතකින් එක සැරෙන් අවසන් කරන්න බෑ කියලා. එහෙම නැතිනම් තියෙන්නේ දියවැඩියාවත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන එක. ඒ කියන්නේ දියවැඩියාව සමග ගිවිසුමක් ගහලා
ඒකත් එක්ක ජීවත් වෙන එක. දැන් සමහර අය හිතන දියවැඩියාව අනේ හැදුනා කියපුවාම තව අවුරුද්දකින් විතර මැරිලා යයි කියලා. එහෙම නැහැ. හරියට මේ ටික කරලා අඩු ගානේ මාස දෙකෙන් දෙකට වගේ බ්ලඩ් සුගර් මට්ටම බලමින් හරියටම මැනේජ්මන්ට් එක කරගෙන ගියොත් ඒ කියන්නේ හරියටම කළමනාකරණය කරගෙන ගියොත් කිසිම ප්‍රශ්නයක් නැතුව දියවැඩියාවත් එක්ක සමගියෙන් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ගණන් නොගෙන හිටියොත් නම් මේ ප්‍රශ්න ටික ඉතාම ඉක්මනින් ඇති වෙලා ජීවිතේ හානි වෙන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට අර වෛද්‍යවරු කියනවා දියවැඩියාව කියලා කියන්නේ නිහඬ මාරයෙක් කියලා. මොකද සමහර අයට අර මං කිව්ව රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැතුව දියවැඩියාව තිබිලා මේ රෝග ලක්ෂණ වලින් මරණයටපත් වෙන්න ඉඩ තියෙන නිසා. ඒ නිසා දියවැඩියාව කියලා කියන්නේ එවැනි රෝගී තත්වයක්. ඒ නිසා වෛද්‍ය උපදෙස් නිසි පරිදි භාවිතා කරලා මෙන්න මේ ක්‍රියාවලිත් හරියටම භාවිතා කරලා ඔබ මේ රෝගය පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කළොත් රෝගය පාලනය කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබෙනවා. ටෙලිවිෂන් ඉස්කෝලේ හින්දා අධ්‍යාපනික වශයෙන් වැදගත් වන කාරණාවක් ඉන්සියුලින් ගැන අප කතා කළා. දැන් පිටින් අපි ශරීරයට ඉන්සියුලින් දෙනවා. මේ ඉන්සියුලින් කොහෙන්ද ගන්න කොහොමද හදාගන්න කියලා දරුවන්ට කියලා දුන්නොත් වටිනවා. ඇතර ඉන්සියුලින් හසන්ත ඉස්සරම ගත්තේ සත්තුන්ගෙන්. සත්තුන්ගේ අග්න්‍යාශයන් අරගෙන ඒක ක්‍රෂ් කරනවා කියලා නිකන් පොඩි පොඩි කෑලි වලට කඩලා නිකන් අර අපි හිතන්න නිකන් බ්ලෙන්ඩ් කරනවා වගේ දෙයක් කරලා ඒකේ නිස්සාරණය අරගෙන එන්නත් කළා. ඊට පස්සේ කාලයත් එක්කම ඒකෙන් අර නොයෙකුත් අසාත්මිකතා එහෙම ඇති වෙන නිසා තවත් රසායනික ක්‍රම වලට මේක තවත් හොඳට මේ දියුණු කරලා විශේෂයෙන් අපේ හරක්ගේ අපේ ඌරන්ගේ වගේ ඉන්සුලින් තමයි නිෂ්පාදනය කළේ. නමුත් විද්‍යාවේ දියුණුවත් එක්ක ජාන තාක්ෂණයෙන් ඉන්සුලින් හදන අපේ ජාන අරගෙන අපි ඒක යීස්ට් වලට හරි නැත්නම් බැක්ටීරියා වලට එන්නත් කරලා අපි ගන්නවා දැන් බැක්ටීරියා හා යීස්ට් මගින් අපේම ඉන්සුලින් හදනවා ජාන තාක්ෂණ ජෙනටික් ඉන්ජිනියරින් මගින්. ඉතින් එහෙම තමයි ඉන්සුලින් නිෂ්පාදනය කරන්නේ. දැන් ඇත්තටම අපි මේ එන්නත් කරන ඉන්සුලින් කිසිම සතෙක්ගෙන් ගන්න ඉන්සුලින් නෙමේ ජාන තාක්ෂණයෙන් මගින් නිෂ්පාදනය කරන අපේ හියුමන් නැත්නම් අපේ මනුෂ්‍යයාගේ ඉන්සුලින් සංයුතියටම සමාන ඉන්සුලින් තමයි. ඊට අමතරව දැන් අපි තව ඉස්සරහටත් ගිහින් තියෙනවා හසන්ත. ඒ කියන්නේ අර ඉන්සුලින් වැඩ කරන එක වෙනස් කරන්න විවිධ වර්ගයේ ඉන්සුලින් හදන්න අර මනුෂ්‍ය ඉන්සුලින් අණුවේ තියෙන ඇමයිනෝ ආම්ල සංයුතිය පොඩ්ඩක් වෙනස් කරලා ගොඩාක් ඉක්මනට වැඩ කරන ඉන්සුලින් වර්ග. එහෙම නැත්නම් හිමීට වැඩ කරන ඉන්සුලින් වර්ග. එවැනි දේවලුත් අපි නිෂ්පාදනය කළා ගොඩක් තාක්ෂණයේ දියුණුවත් සමග ඉන්සුලින් වලත් ලොකු දියුණුවක් ඇති වෙලා තියෙනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. සාකච්ඡාව ආරම්භයේදී තව වටිනා කාරණාවක් මතක කළා. ඒ තමයි පරිණාමයත් එක්ක මේ රෝගාබාධ මිනිස්සු අරගෙන ආපු හැටි. අපි දන්නවා දැන් අපේ පැරණි සහල් වර්ග අපේ පාරම්පරික සහල් වර්ග වී වර්ග වල තමයි ඖෂධීය ගුණ තියෙනවායි කියලා දියවැඩියාව පාලනය කරගන්න පුළුවන් මතයක් තියෙනවා. ඒ වගේ සමහර ඖෂධීය ශාක මේ අපේ භූමියේ වැවෙන බටහිර වෛද්‍යවරයෙක්ට ඔබතුමාට ඒ පිළිබඳ අදහස මොකක්ද? මෙහෙම උතන දෙක පැත්තක් තියෙනවා. විශේෂයෙන්ම අපේ පැරණි සහල් එහෙම හසන්ත ඕවේ අර ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියන අගය විශේෂයෙන්ම අපි එකපාරට එක ආහාරයට ගත්තාම කොච්චර ඉක්මනට අපේ කාබෝහයිඩ්‍රේට් අවශෝෂණය වෙලා සීනි වැඩි වෙනවද කියන අගය හුඟක් අඩුයි කියලා තමයි සමහර පර්යේෂණ වලුත් පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් ඒවේ යම් සත්‍යතාවයක් තියෙනවා. ඒ ආහාර අර පොලිෂ් කරපු සුදු කැකුළු වගේ ඒවට වඩා ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් අගය අඩුයි. ඉතින් එවැනි ආහාරයට ගැනීමෙන් විශේෂයෙන්ම දියවැඩියාව තියෙන අයට සීනි පාලනයට උදව්වක් වෙන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යනොත් එතකොට අපිට අර ගන්න ප්‍රමාණය යම් ප්‍රමාණයකට ඒවැ කුරුට්ට එහෙම තියෙනවානේ. එතකොට අපේ සැටයිටි එක අපේ තෘප්තිමත් භාවය ඇති වෙලා ඉතින් ගන්න සමස්ත ප්‍රමාණය අඩුවීමක් වගේ යම් ಗುಣ තියෙන්න පුළුවනි. ඒක තමයි මගේ මතය. ඊට අමතරව අර අනිත් ශාක වර්ගවල වැඩේ තියෙන්නේ ඒවැ තියෙනවා නොයෙකුත් රසායන ද්‍රව්‍ය. විශේෂයෙන්ම අපි මං සඳහන් කරපු අර ඖෂධ වගේම ඉන්සියුලින් උත්තේජනය කරන රසායන ද්‍රව්‍ය තියෙනවා. ඊගාවට
මං හිතන්නේ සමහර වෙලාවට අනිත් වෙනත් විදිහට වැඩ කරන රසායන ද්‍රව්‍යات ඇති. ඒ මගින් ඒවෙන් ඇත්තට ඖෂධයක් වගේ මේ ග්ලූකෝස් අඩු කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔතනදී පොඩි ගැටලුවක් ඇති වෙනවා. දැන් මෙතන දැන් ඉංග්‍රීසි ඖෂධයක් ගත්තාම අපි දන්නවා මේ මෙච්චර මාත්‍රාවක් මේකේ තියෙනවා. ඉතින් මේ අනුව ඒක හරි ක්‍රමවේදයකට යනවා. ඉතින් වැඩේ තියෙන්නේ අපි දැන් මේක බටහිර වෛද්‍යවරයෙක් වශයෙන් අපි හරියටම මේක කරන්නේ නැති නිසා වැඩේ තියෙන දෙක එකට මිශ්‍ර කරගත්තොත් සමහරක් වෙලාවට සමහර රෝගියෙක්ගේ ඕනෑමට වඩා සීනි අවස්ථාවක බහින්න පුළුවන්. ඊට පස්සේ ඉතින් බහින්න නිසා බයට හරියට ඖෂධ ගැනීම නිසා අනිත් වෙලාවට සීනි වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒක පටලව ගත්තොත් ප්‍රශ්න එන්න පුළුවන් නිසා අපි ඒ සීනි අඩු වෙන ඖෂධ බටහිර ඖෂධات එක්ක මිශ්‍ර කරගන්න යන්න එපා කියන මතය තමයි ඒවට අපි දෙන්නේ සාමාන්‍යයෙන්. වෛද්‍ය විද්‍යාව අත ඉතා දියුණු තත්ත්වයක තියෙන බව හැබැයි කොරෝනා වලට තාම ඉන්නතක් හදලා නැහැ. අත්හදා බැලීම් කරමින් ඉන්න. දියවැඩියාවට නිට්ටාවට සුව කරන්න පුළුවන් ඖෂධයක් හොයාගන්න බැරි ඇයි? දැන් හසන්ත දියවැඩියාව අර මං කිව්වා වගේ දියවැඩියාව එක ලෙඩක් කියලා ගත්තට ග්ලූකෝස් වැඩිවීම මේකේ හේතු රාශියක් තියෙනවා. දැන් type 1 diabetes කියන්නේ අග්න්‍යාශයේ ඉන්සුලින් සෛල සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අග්න්‍යාශයේ බීටා සෛල විනාශ වීමෙන් හැදෙන තත්ත්වයක්. ඇත්තට මේකට පිටරටවල අර බීටා සෛල අපි බද්ධ කිරීමක්. ඒකට අයිලට් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් කියලා තත්ත්වයක් අත්හදා බලාගෙන යම් ප්‍රතිකාර මට්ටමකින් සිද්ධ වෙනවා. නමුත් මේකෙදි තව ගැටලු කීපයක් තියෙනවා. ඉතින් මොකද සමහරක් වෙලාවට අපි පිටින් දෙනවානේ. පිටින් දෙන එකකට ඒක ප්‍රතික්ෂේප කරන්න නැග බලනවානේ. ඉතින් ඒකට තව ඖෂධ ගන්න ඕනේ. ඒ වගේ නිසා සාමාන්‍යයෙන් සියලු රෝගීන්ට මේක type 1 වලදීත් සිද්ධ කරන්නේ නැහැ. නමුත් එවැනි පර්යේෂණ මට්ටමින් සහ ප්‍රතිකාර මට්ටමින් අයිලට් ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් කියන සහ අග්න්‍යාශ බද්ධය type 1 diabetes වලට සිද්ධ කරනවා. type 2 ගත්තොත් ඊට වඩා ගොඩාක් සංකීර්ණ තත්වයක්. නොයෙකුත් අර අපි පෙන්눔 කළා ඉන්සුලින් ප්‍රතිරෝධයට හේතු රාශියක් ඇති වෙනවා. ඉතින් එක එක පුද්ගලයාට මේක වෙනස් වෙනවා. ඒ නිසා තමයි මං හිතන්නේ එක නිට්ටාවට සුව කරන ඖෂධයක් තාම නිෂ්පාදනය කිරීම මේකට ටිකක් අපහසු වෙලා තියෙන්නේ. මම දන්න එහෙම අංකල් කෙනෙක් ඉන්නවා. ඉතින් එයාට රැට බත් කන්න එපා කියපු හින්දා එයා එළවලු තම්බල කනවා. එතකොට හැබැයි ඒකේ අර්ථාපලල 3ක් විතර තියෙනවා. එතකොට කැරට් අලත් 5ක් විතර වගේ තියෙනවා. හරියන්නේ. එහෙම තමයි ගන්නෙ. ඒක ඊළඟට සීනි කන්න එපා කියපු හින්දා උදේට හකුරු තමයි කන්නේ. ඒ වගේ මේ ඈත පළාත් වලට වෙන්න එහෙම පොඩි මිත්‍යා මේ මත ටිකකුත් තියෙනවා. ඉතින් ඒකෙන් අර ඒ දෙන වෛද්‍යවරයා දෙන උපදේශය හරියට ගන්නෙ නෑ. ඒක එළවලු තම්බලා තමයි කන්නේ. නමුත් ඒ වැඩෙන් සෑහෙන ප්‍රමාණයක් වැඩි වෙනවා. මගෙන් කෙනෙක් ඇහුවා මේ වැඩසටහන කරන බව දැනගෙන මේ දියවැඩියාව සහ නින්ද අතර සම්බන්ධතාවය මොකද්ද? දියවැඩියාවයි නින්දයි අතර සම්බන්ධයක් තියෙනවා. විශේෂයෙන්ම නින්ද අපේ බෝ නොවන රෝග රාශියකට හේතුවක් වශයෙන් හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම සීනි වැඩිවීමට, ස්ථූලභාවය, අධික රුධිර පීඩනය. ඒ නිසා සාමාන්‍යයෙන් පැය 6කට වඩා වැඩි නින්දක් ගැනීම අපි හුඟක් වෙලාවට දැන් බොහෝ දෙනාට නිර්දේශ කරනවා නිරෝගීභාවය සඳහා. මෙහෙම දෙයක් වෙනවා හසන්ත. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ට අර නියුරෝපති කියන තත්ත්වය හැදිච්ච දියවැඩියා රෝගීන්ට එක මේ කාලයක් තියෙනවා මුල්ම කාලේදී painful diabetic neuropathy කියලා. ඒ කියන්නේ විශේෂයෙන් කකුල් වල නිකන් අර දැවිල්ලක් නැත්නම් පිච්චීමක් වැනි තත්ත්වයක් ඇති වෙනවා. එවැනි හේතු නිසා ඇත්තටම දියවැඩියා රෝගීන්ට නිින්ද නොවන වෙන හේතු තියෙනවා. එහෙම නැත්නම් අර දියවැඩියා රෝගීන් ඔක්කොටම නිින්ද යන්නේ නැහැ වගේ එහෙම මතයක් අපි ගන්න හොඳ නැහැ. වෛද්‍යතුමනි රුධිර පරීක්ෂණයක් කරගන්නේ නැහනේ. සමහර අයට කාලයක් ගිහින් තමයි දන්නේ මේ මට දියවැඩියාව කියලා. මූලික වශයෙන් දියවැඩියාවවත් දෝ කියලා අඳුනා ගන්න පුළුවන් නිකන් Tamanට දැනෙන ලක්ෂණ එනවාද රුධිර පරීක්ෂණයක් ඇර? දියවැඩියාව දැන් වැඩේ තියෙන විශේෂයෙන්ම දෙවෙනි කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ගෙන් 50%කටත් වගේ ආසන්න ප්‍රමාණයකට රෝග ලක්ෂණ නැහැ. ඉතින් ඒ නිසා
විශේෂ ලාක්ෂණික රෝග ලක්ෂණ තියෙනවා. විශේෂයෙන්ම අධික පිපාසය, ශරීරයේ කෙට්ටු වීම, නිතර මුත්‍රා පිටවීම සිදුවීම, එවැනි ලාක්ෂණික ලක්ෂණ සහ තුවාල සුව වෙන්නේ නොකොත් ශරීරයේ කොටස් වල විශේෂයෙන් රහසංග ප්‍රදේශවල වගේ ආසාදන ඇති වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් හැදුනොත් ඉක්මනටම දුවගෙන ගිහිල්ලා සීනි පරීක්ෂණයක් කරන්න ඕනේ. හැබැයි 50%කට විතර රෝග ලක්ෂණ නැහැ. ඉතින් ඒ නිසා අපි දැන් ලංකාව මම සඳහන් කළා වගේ දියවැඩියාව අධි මේ ප්‍රවණතාවයක් තියෙන රටක්. ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍යයෙන් මැදිවිය පැනගෙන යනකොට කොහොමටත් අපි හැමෝම රුධිර පරීක්ෂණයක් කරන්න ඕනේ දියවැඩියාව තියෙනවද කියලා බලාගන්න. ඊට පස්සේ අර ඔබ පෙන්눔 කළා සාමාන්‍ය රුධිර මට්ටම. සාමාන්‍යයෙන් අපි සීනි දැන් අර සාමාන්‍ය මට්ටම මම හිතන උසස් පෙළායට 70 110 කිව්වට අපි දැන් සාමාන්‍ය වටුවත් පොඩ්ඩක් මේ පහළට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් 100යි 126 තියෙන අයට අපි කියන්නේ පූර්ව දියවැඩියාව. ඉතින් පූර්ව දියවැඩියාව තියෙනවනම් අඩුම තරමෙන් අවුරුද්දකට සැරයක්වත් රුධිර පරීක්ෂණයක් කරන්න ඕනේ. අනික පෞල් ඉතිහාසයේ තියෙනවනම් ඒත් අපි අවුරුද්දකට සැරයක්වත් මැදිවිය පැනගෙන යනකොට පරීක්ෂා කරලා අර අපිට රෝග ලක්ෂණ රහිතව දියවැඩියාව ඇඟේ තියනවාද කියන එකත් බලා ගැනීම මෙවැනි වකවානුවක ඉතින් මම හිතන්නේ සුදුසු දෙයක් කියලායි හිතන්නේ. ඒ වගේම සුව වෙන්නේ නැති තුවාල තියෙනවා නම් ඒක දියවැඩියාවේ ලක්ෂණයක් කියලා ඔබතුමා කිව්වා. ඔව් සුව වෙන්නේ නැති තුවාල තියෙනවා නම් අපි අනිවාර්යෙන් රුධිර පරීක්ෂණයක් කරන්න ඕනේ. මෙහෙමයි වෙන හේතුත් තියෙනවා. නමුත් දියවැඩියා රෝගීන්ට සුව වෙන්නේ නැති රෝග තියෙන්න තුවාල තියෙන්න පුළුවනි. ශරීරයේ ඕනෑම තැනක. ඕනෑම තැනක. ඒ වගේම දැන් හදිසි අනතුරක් සිද්ධ වුණොත් එහෙම යම්සි ආකාරයක සැත්කමක් කරන්න සිද්ධ වුණොත් එහෙම දියවැඩියා රෝගීන් එක මේ වැඩේ කරන එක ටිකක් අනතුරුදායකයි භයානකයි නේද? ඔව් අනිවාර්යෙන් හසඳ දැන් ඉස්සර වගේ නෙමෙයි හදිසියේ රෝහලකට ඇතුළු වෙන සාමාන්‍යයෙන් ඕනම රෝගියෙක්ගේ විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ අපි දැන් හුඟක් වෙලාවට අඩුම තරමින් අර ඇඟිල්ල විදලා කරන බ්ලඩ් ෂුගර් එකක්වත් ඇඩ්මිට් වෙනකොටම කරනවා. මොකද දියවැඩියාව එච්චර සුලභ දෙයක් නිසා. ඒ වගේම මේ මුත්‍රා පිට කිරීමේදී අධික පෙන සහිත වීම දියවැඩියාවේ ලක්ෂණයක් බව විශ්වාස කරනවා. එහෙම එකක් තියනවද? මෙතන ඕක නිකක් අර කන්ට්‍රොවර්ෂල් පොයින්ට් එකක්. පෙන කියන්නේ අපේ මුත්‍රාවල කොහොමදත් පෙන චුට්ටක් තියෙනවා හසන්ත. ඒකට හේතුව අපේ මුත්‍රාත් එක්ක පිත්ත ලවණ යනවා. පිත්ත ලවණ කියන්නේ නිකන් සබන් වගේ දෙයක්. මේ අපේ ආචාර්යතුමා දන්නවා පිත පාවිච්චි කරනවා සබන් වගේ අපේ දන්න ලිපිඩ් ආහාර බඩවැල් වලදී බිඳහෙලානේ. එතකොට මේ වැඩි හරියක් හැමෝගෙම තියෙන පෙන ගතිය තියෙන පිත්ත ලවණ නිසා. නමුත් හිතන්න නිකන් අර සෞදිය කරපු වගේ ගතියක් මුත්‍රාත් එක්ක තියෙනවනම් ඒ අර ප්‍රෝටීන් ලීක් වීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් එවැනි ලක්ෂණ තියෙනවා නම් අතර දියවැඩියාව තියනවටත් වඩා දියවැඩියාවේ සංකුලතා තත්වයක් බවට පෙන්වන්න කරන්න පුළුවන්. මානසික ආතතිය සහ දියවැඩියාව අතර තියෙන සම්බන්ධතාවය ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද විසඳන්න? ඔව් මානසික ආතතිය නිසා හුඟක් අයට සිද්ධ වෙනවා ප්‍රශ්න කීපයක්. එකක් තමයි මානසික ආතතිය තියෙන අයට නිින්ද හරියට ලැබෙන්නේ නැහැ. ඒක එකක්. ඊගවට මානසික ආතතිය තියෙන අයගේ ව්‍යායාම කරනවා අඩුයි. ඒක තව එකක්. අනිත් එක තමයි මානසික ආතතිය තියෙනකොට අර කම්ෆර්ට් ඊටින් කියලා ඉංග්‍රීසියෙන් අපි කියනවා. ටිකක් ඒගොල්ලෝ නිතරම අර ආතතිය අඩු කරගන්න නිතර කෑම කනවා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක මහතත් වැඩි වෙලා ඉන්සුලින් ප්‍රතිරෝධයක් ඇති වෙලා හුඟක් වෙලාවට දියවැඩියාව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මානසික ආතතියේ යම් මතයක් තියෙනවා අර අපේ ඇඟේ තියෙන ස්ට්‍රෙස් හෝමෝන් වලත් මේ බලපෑමක් තියනවාද කියන එක. ඒක හරියටම තහවුරු කරලා නැහැ. නමුත් ඒකේ තියෙන්න පුළුවන් යම් මේ ප්‍රමාණයක බලපෑමක්. මානසික ආතතිය අඩු කර ගැනීම යම්සි ආකාරයක සෝදායි පරිසරයක් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අපි හොඳට නිින්දක් ලබා ගන්න ඕනේ. ඊගාවට අපි මානසික ආතතිය අඩු කරගන්න අපිට රිලැක්ස් කරන්න පුළුවන් අනිත් දේවල් තමයි විශේෂයෙන්ම ව්‍යායාම කිරීම හසන්ත. අපි මොන හරි සෙල්ලමක් විශේෂයෙන්ම වැඩිහිටිය වෙලා හරි දිගට මොන හරි පොඩි ක්‍රීඩාවක යෙදීම ව්‍යායාම කිරීම ඔය යෝගා වගේ දේවල් කිරීම ඒ මගින් අපේ මානසික ආතතිය අඩු කර ගැනීමෙන් අපිට රෝග රාශියකින් මිදෙන්න හැකියාව තියෙනවා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතිය සහ මදුමේහය හෙවත් දියවැඩියාව ගැනයි අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ තිස්ස ජනනායක ගුරුතුමා. අපේ වෛද්‍යතුමා පැහැදිලි කරා මේ
කොහෙන්ද මේ ඉන්සියුලින් රෝගීන්ට දෙන්න කියන එක පිළිබඳව ඒකේ පැරණි ක්‍රමය සහ අලුත් ක්‍රමය කියලා දෙකක් තියෙනවා. ඔය පැරණි ක්‍රමය සම්බන්ධයෙන් මිනිසුන්ගේ ඒ තරම් අර මිනිසුන්ට බැරි වෙලාවත් පැරණි ක්‍රමය ඒ කාලේ කිව්වනම් එහෙම මිනිස්සු ඔය මේ ගන්නෙත් නෑ සමහර වෙලාවට ඔය ඉන්ජෙක්ෂන් එක. මොකද සතුන් මස් පිණිස මරණ තැන්වල ඒ සතුන්ගේ විශේෂයෙන් ඌරා, ගවයා, බැටළුවා මෙන්න මේ අයගේ අග්න්‍යාසය මම පාඩම පටන් ගන්නකොට ඇඳලා පෙන්නුවේ. දැන් මිනිසාට අග්න්‍යාසය තියෙනවා වගේ ඒ ශීර්පායි සතු හැම එක්කෙනාටම මේ අග්න්‍යාසය තියෙනවා. එතකොට ඒ සතුන්ගේ අග්න්‍යාසය ගන්නවා. අරගෙන ඒක බ්ලෙන්ඩ් කරනවා. බ්ලෙන්ඩ් කරලා ඒකෙන් ඉන්සියුලින් නිස්සාරණය කරලා ගන්නවා. නමුත් එක සතෙක්ගේ එක අග්න්‍යාසයකින් ගන්න පුළුවන් ඉන්සියුලින් ප්‍රමාණය ඊටාම සුළු ප්‍රමාණයක්. ඒක දෙක ඒ ඉන්සියුලින් වලට අමතරව ඒක බ්ලෙන්ඩ් කරලා ගත්ති වෙන වෙනත් ප්‍රෝටීන තියෙනවා. ඊළඟට තුන්වෙනි එක මානව ඉන්සියුලින්මමත් නෙමෙයි. නමුත් ඒ විදිහට ක්‍රියා කරනවා. හතරවෙනි එක ඒ විදිහට ගන්න ඉන්සියුලින් ගත්තොත් ඒ ඉන්සියුලින් එක සතෙක්ගෙන් නිස්සාරණය කරන්න පුළුවන් ප්‍රමාණය ඉතා කුඩා ප්‍රමාණයක් නිසා එක ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් එක පිරිවැය ගොඩාක් වැඩි වෙනවා. ඊට පස්සේ දැන් ඒ ක්‍රමය මුළුමනින්ම අතෑරලා දාලා තියෙන්නේ. දැන් ආවා ලෝකෙට අලුත් සිස්ටම් එකක්. ඒ තමයි ජාන තාක්ෂණය යොදාගෙන මේ මානව ඉන්සියුලින් නිපදවන එක. ඒක රජතුමා පැහැදිලි කළේ ඒක ගැන. ඒක තමයි වෛද්‍යතුමා පැහැදිලි කරේ. මම මේ කරන්නේ මේක මීට වඩා ගැඹුරින්, ඒ කියන්නේ ඊට ගොඩක් ගැඹුරින් මේ අහනවා මේ උසස් පෙළ විභාගයේදී. ඒක කෙලිම ප්‍රශ්නයක්ම අහලා තිබුණා. ජාන තාක්ෂණය යොදා ගනිමින් මානව ඉන්සියුලින් නිෂ්පාදනය කරන ආකාරය විස්තර කරන්න කියලා. එතකොට මේකෙදි අපිට භාවිතා කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මම ඉස්සෙල්ලා ඇඳලා පෙන්නන්නම් මෙහෙම. දැන් අපේ ඇඟේ මිනිසාගේ සෛලයක මෙහෙම සෛලයක් ගත්තොත් මේ සෛලයක න්‍යෂ්ටියේ මම ඊටත් පෙරත් මේක කියලා තියෙනවා. මේ වගේ වර්ණ දේහ තියෙනවා කියලා කිව්වා න්‍යෂ්ටිය ඇතුලේ. මේ වගේ වර්ණ දේහ 46ක් තියෙනවා. මේ වර්ණ දේහ වලින් මේ වර්ණ දේහය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බැලුවොත් මේක ඇතුලේ තියෙන DNA එකක්. එතකොට මේ DNA එක ඇතුලේ තමයි ජාන තියෙන්නේ. එතකොට දැන් මේ වර්ණ දේහ 46 ඇතුලේ එකක දල වශයෙන් ජාන 1000ක් බැගින් සාමාන්‍යයෙන් ජාන 40000ක් විතර තියෙනවා. එක එක ජාන වලින් පාලනය කරන්න එක එක දේවල්. එතකොට අපි හොයාගන්න ඕනේ මානව ඉන්සියුලින් හදන ජානය තියෙන වර්ණ දේහය මොකක්ද කියලා. අරගෙන මෙතනින් කපලා වෙන් කරලා ගන්නවා මානව ඉන්සියුලින් හදන ජානය. මෙන්න මේක කියලා නිකන් අපි සංකේතයක් විදිහට අපි හිතමු. මානව ඉන්සියුලින් හදන ජානය. මේ මම මේ කපලා වෙන් කරලා ගත්තේ. මෙහෙම. මානව ඉන්සියුලින් සාධන ජානය. කපලා වෙන් කරලා ගත්තා මෙහෙම. මේ විදිහට. මෙහෙම කපලා වෙන් කරලා ගත්තා මානව ඉන්සියුලින් හදන ජානය. ඊට පස්සේ අපි මේකට යොදා ගන්නවා වෙනත් ජීවියෙක්. විශේෂයෙන්ම යොදා ගන්නේ බැක්ටීරියාවක්. ඊස්ට් සෛල යොදා ගන්න පුළුවන් කියලාත් අපේ වෛද්‍යතුමා පැහැදිලි කරා. වැඩිපුර යොදා ගන්නේ එස්චෙරිචියා කෝලයි කියන බැක්ටීරියාව. මොකද එයා ලේසියෙන් හොයාගන්නත් පුළුවන්. අනිත් එක එයා අපේ ආහාර මාර්ගයේ මිනිසා එක්කම ජීවත් වෙන බැක්ටීරියාවක්. ඒතර එයාගේ තියෙනවා මේ වගේ මෙහෙම සංකීර්ණ DNA එකක් තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා මෙන්න මේ වගේ කුඩා DNA එකක්. මේ වගේ. මේ කුඩා DNA එකට කියන්නේ කුඩා වෘත්තාකාර DNA එකක්. මේකට කියන්නේ ප්ලාස්මිඩ. ප්ලාස්මිඩය. එතකොට දැන් මේක මම නම් කරන්නම් මේක මානව සෛලය. මානව සෛලය. මේ මානව වර්ණ දේහය. ඒ මානව වර්ණ දේහයේ තියෙන DNA එකෙන් කපලා ගත්ත මානව ඉන්සියුලින්
ජානය. දැන් මේවා හසන්ත මහත්තයා කපලා ගන්නවා කියලා එම කිව්වහම දැන් අපිටත් හිතෙනවා ගෙදර ඉඳන් මේක කරෑකි කියලා. මානව සෛලය පේන්නෙත් නැහැ, න්‍යෂ්ටිය පේන්නෙත් නැහැ, වර්ණ දේහය පේන්නෙත් නැහැ. සෛලය පේන්නේ නැත්නම් ඊට වඩා කුඩා න්‍යෂ්ටිය පේන්නේ නැහැ, ඊට වඩා කුඩා වර්ණ දේහය පේන්නෙත් නැහැ, ඊට වැඩිය කුඩා ඒක ඇතුලේ තියෙන DNA එක පේන්නෙත් නැහැ. එතකොට මේවා කපන්නේ කොහොමද මේ ගානට? කපන එකට හොයාගෙන තියෙනවා මේවා මේ කතුරෙන් අරෙන් මෙහෙන් කපන ඒවා නෙමෙයි, කෙමිකල් එකකින් මේක කපන්නේ. ඒ කපන්න පාවිච්චි කරන්නේ එන්සයිම් එකක්. එතකොට ඒකට කියනවා restriction endonuclease enzyme කියලා. එතකොට ඒ එන්සයිමෙන් කපලා මානව ඉන්සුලින් ජානය මේ වෙන් කරගෙන අරන් තියෙන්නේ. මේකේ තියෙනවා මානව ඉන්සුලින් නිපදවන්න ඕනි කරන ප්‍රවේණික තොරතුරු ටික. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ ප්ලාස්මිඩය කියන එක. ඒක DNA එකක්නේ. ඒක ගන්නවා එළියට. ඔන්න ගත්තා එළියට. මම දැන් මේ අඳින්නේ එළියට ගත්ත ප්ලාස්මිඩය. මෙහෙම. මේ තියෙන එළියට ගත්ත ප්ලාස්මිඩය. මේ ප්ලාස්මිඩයට අර මානව ඉන්සියුලින් නිපදවන ජානය හයි කරනවා මෙහෙම. මේක හයි කරනවා. ඔහොම. මෙන්න මේක මෙතෙන්ට හයි කරනවා. එතකොට දැන් මම කිව්වනේ මේක කපලා වෙන් කරලා ගන්නක් තියෙනවා කියලා එන්සයිම් එකක්. ඒකට කියන්නේ restriction endonuclease enzyme කියලා. මේක හයි කරන්නත් එන්සයිම් එකක් තියෙනවා. ඒකට කියන්නේ DNA ligase enzyme කියලා. අපිට කියන්න පුළුවන් අර කපලා ගන්න තියෙන එන්සයිමය කතුර වගේයි හයි කරන්න තියෙන එන්සයිමය ගම් එක වගේ. එතකොට මේක දැන් මේ කළු පාට කොටස බැක්ටීරියාවගේ DNA එක. රතු පාට කොටස මානව DNA එක. දැන් මේ වගේ DNA එකකට කියනවා ප්‍රතිසංයෝජිත DNA අණුවක් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක අපි ඇතුල් කරනවා ආපහු බැක්ටීරියාවෙකුට. ආපහු බැක්ටීරියාවකට ඇතුල් කරනවා. දැන් මම මෙහෙම දාන්නම් මේ විදිහට. මේ තව බැක්ටීරියාවකට මේක ඇතුල් කරනවා. දැන් මම කියනවා ඔබට මෙන්න මේ බැක්ටීරියාවට වඩා මේ බැක්ටීරියාව වෙනස්. මෙයා ගාවා කිසිම මානව ජානයක් නැහැ. දැන් මෙයා ගාවා මානව ජානයක් තියෙනවා. දැන් ඔගේ සංකීර්ණ ප්‍රශ්න ගොඩක් තියෙනවා. කෙනෙක් අහන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක්. මේ මානව ඉන්සුලින් හදන ජානය නිකම්ම මේක ඇතුළට දැම්මනම් හරිනේ කියලා. දාපු ගමන් එයා අඳුන ගන්නවා ආගන්තුක ජාන කොටසක් ඇවිත් කියලා. ඒ හින්දා එයා මොකද කරන්නේ? එන්සයිම දාලා ඒක විනාශ කරනවා. දැන් මෙයාට කරලා තියෙන්නේ ඒක අඳුර ගන්න බැරි කළා. එයාගෙම DNA එකකට හයි කරලා තියෙන්නේ. ඒ හින්දා එයාට මේක අයිඩෙන්ටිෆයි කරන්න බෑ. එයාට තේරෙන්නේ නැහැ මේක වෙනස් කළා කියලා අපි. ඒතර අපි පොඩි උඩර වැටියක් කරලා තියෙන්නේ. දැන් මෙහෙම හදාගත්ත බැක්ටීරියාව අපි මේ වගේ වගා මාධ්‍යයක වගා කරනවා. මේ වගේ බැක්ටීරියාව වගා මාධ්‍යයක කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් වගා කරනවා. වගා කරනකොට මේ බැක්ටීරියාව බෙදිලා 2 4 හරිද 8 ආදී වශයෙන් සංඛ්‍යාව වැඩි කරලා දවස් ගාණක් හැදෙනවා. ඒ හැදෙනකොට මේ හැම එකකින්ම පිටපත බැගින් හැදෙනවා. ඒ නිසා අපිට එක බැක්ටීරියාවෙකුට මේ මානව ඉන්සුලින් ජානය ඇතුල් කරගත්තාම ඇති අනිත් හැමෝටම ඇතුල් කරන්න ඕනේ නැහැ. ඒතර මෙතන අපි හිතමුකෝ කෝටියක් බැක්ටීරියාව හැදුනොත් ඒ හැමෝම ගාවා මේ ජානයෙන් පිටපත බැගින් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඉන්සියුලින් නිපදවනවා. ඇයි මානව ඉන්සියුලින් ජානය තියෙනවනේ. ඒගොල්ලෝ ඉන්සියුලින් නිපදවනවා. එතකොට මේකට අපි කියනවා කෙලින්ම හියුමන් ඉන්සියුලින්. මෙතනින් අපි හියුමන් ඉන්සියුලින් එක නිස්සාරණය කරලා ගන්නවා. මෙහෙම බැක්ටීරියා ටිකෙන් නිස්සාරණය කරලා ගන්නවා. මේක තමයි හියුමන් ඉන්සියුලින් එක. මේ ඉන්සියුලින් එක කෙලින්ම විදින්න පුළුවන්. මේක විද්දයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ආය කාගෙන්වත් සතෙක්ගෙන් ගත්ත එකක් නෙමෙයි. එතකොට කවුරු හරි කියයි බැක්ටීරියාවෙන් ගත්තේ කියලා. බැක්ටීරියාව හදන්නේ මානව ඉන්සියුලින් ජානයේ තියෙන තොරතුරු වලට අනුව හදන මානව ඉන්සියුලින්. ඒකින්ද
අනිත් අතට බැක්ටීරියාව වගා කරන්න අර ගවය ඇති කරන්න අර මේ වගේ මහා වියදමක් මහා ඉඩකඩක් යන්නේ රාක්ක ගහලා ඇති කරන්න තියෙන්නේ. දෙන්න මහා ආහාර ප්‍රමාණයක් ඕනි නෑ. ඉතින් ඒ නිසා ඉතා විශාල ශීඝ්‍රයෙන් බැක්ටීරියාව ව්‍යාප්ත වෙනවා, වේගයෙන් හැදෙනවා. ඒ නිසා බොහොම පිරිසිදුවට මානව ඉන්සියුලින් අඩු වියදමකින් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා දැන් බැක්ටීරියාව යොදාගෙන මේකට අපි කියන්නේ කෙලින්ම ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතා කරලා නිපදවන මානව ඉන්සියුලින් කියලා. එතකොට ඒ ඉන්සියුලින් තමයි දැන් රෝගීන්ට ලබා දෙන්නේ. හොඳයි. අපිට ඉදිරියේදී ටෙලිවිෂන් ඉස්කෝලෙන් හෝමෝන ක්‍රියාකාරීත්වය ගැනත් කතා කරන්න පුළුවන්. අපේ විශේෂඥ වෛද්‍යතුමා දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. අපි ස්තුතිවන්ත වෙනවා විශේෂඥ වෛද්‍ය විද්‍යා ජෝති ප්‍රසාද් කටුලන්ද මහත්මයාට ටෙලිවිෂන් ඉස්කෝලේ ගුරුවරයෙක් හැටියට සහභාගී වීම පිළිබඳව අපේ රටේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක්, මේ ක්ෂේත්‍රයේ ඉහළම විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක ගුරුතුමාටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ආයුබෝවන්.